අද දවස් කාලෙද පින්නනේ 2015 15නේ තුන්වෙනි මාසේ 15 අද කීවෙනි වැඩසටහනද 17 නේ 17 වෙනි වැඩසටහන. එතකොට පින්නතුනේ සතිය අපේ ජීවිතේ ඊටා වේගෙන් මේ පින්නතුන් දන්නවා මරණයට ලං වෙනවා. අපිට ඒක තේරෙනවා. අපි කවදාකාරී මරණ බව අපිට තේරෙනවා. නමුත් අපිට අද වුණත් හිතෙන්නේ අපිට තව ගොඩාක් කල් ජීවත් වෙන්න පුළුවන් කියලා. දැන් මේ පින්නතුන් දන්න හොඳ නරක කියන දේ අපි දන්නවා පින්නතුනේ. හොඳ නරක අපිට තේරෙනවා. දැන් අපි දන්නවා අපේ හිතේ වැඩිපුරම ඇති වෙන්නේ මොන සිතවිලිද? අකුසල් සිතවිලි. නමුත් අපිට හිතෙනවා අපිට තා ඉස්සරහට ගොඩක් කල් තියෙනනේ. ඒතකොට අපිට ඒ කාලය තුල හිත හදාගන්න පුළුවන් කියලා. ඒකයි අපිට එහෙම හිතෙන්නේ. තව අපි දැම්ම මැරෙන්නේ නෑ. අපිට තව කාලයක් තියෙනවා. ඉතින් ඒ කාලේ වෙනකොට අපිට මේ හොඳ සිතවිලි දිනු කරගන්න පුළුවන් ඒ කියලා. අපි අකුසලයේ ප්‍රහාණය කරගන්න පොඩි පස්සට දාන ගතිය, පොඩි නෙවෙයි ලොකුවටම පස්සට දාන ගතිය තියෙනවා පින්නේ. අපිට හිතෙනවා ජීවිතය අද මෙහෙම ඉන්නකොට අපි තව කාලයක් ඉඳලා මේ වයසට ගිහිල්ලා එහෙම මැරිලා යයි නැත්නම් 60ක් 70ක් හරි ඉඳී කියලා අදහසක් තියෙනවා. ඒතකොට එහෙම බලනකොට වර්තමානයේ ඉඳලා අපි අර අකුසල සිතවිලි වලට අපි එහෙම ජීවත් වෙන්න ඉඩ දෙනවා. ඒක තමයි අපිට වෙන්නේ. පින්නතනේ එතකොට මරණය ගැන කල්පනා කරනකොට අපිට එතකොට ජීවිතේ වෙන හොඳම දේ තමයි අපිට එහෙම කල් දාන්න කාලයක් නැහැ කියලා තේරෙනවා. මරණය ගැන හොඳට හිතන කෙනාට තේරෙනවා අපිට එහෙම කල් දාන්න මහ විශාල කාලයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවිතේ තනාග පිනිවිදක් වගේ කියලා. තනාග පිනි හිර දුටු සැනින් විනාශ වෙනවා. පින්නතුනේ අපි මට මතකයි සුනාමි කාලේ මේ පින්නතුන්ටත් මතකයි 2004 නේ. 2004 අවුරුදු දැන් 10කටත් වැඩි. 2004 අපේ අවුරුද්දේ දකුණු පළාතෙන් ඕ ලෙවල් වලින් පින්නතුනේ පළවෙනිය ගත්ත ළමයා ලංකාවේම 6 වෙනිය. 6 වෙනිය හරි 7 වෙනිය හරි මට මතක විදියට. එතකොට මුළු ජීවිතේම දෙමව්පියෝ ඉගෙනීමට යොමු කරවල තිබුණ යාගේ හේතුව තමයි යාට හොඳ අනාගතයක් ලැබෙන්න ඕන නිසා. අපි හොඳට ඉගෙන ගන්න අපේ අනාගතය හොඳට හදා ගන්න ඕන නිසා. එක පැත්තකින් ඒක සාධාරණයි පින්නතුනේ. අපිට හොඳ අනාගතයකින් දුක් විඳින්න නැතුව සම්මුති වශයෙන් ජීවත් වෙන හොඳ අධ්‍යාපනයක් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. එතකොට 2004 දී ලංකාවේම 6 වෙනිය ගත්ත මේ ළමයා තාත්තා ඉංජිනේරුවරයෙක්, අම්මා සාමාන්‍ය කෙනෙක්. එයාගේ අක්කා එතකොට මෙඩිකල් ෆැකල්ටි හිටියේ. මේ 4 දෙනාම පින්නතුනේ මුහුදු වලට එකපාරටම ජීවිතේ 4ම එකපාර නැති වුණා. ඒ කියන්නේ ගාල්ලෝයි අද වරායේ තියෙන ආසන්නයේ තමයි ගෙදර තියුනේ. ඒ 4 දෙනාගේම ජීවිත ඒ මුහුදු රළ මගේ එකපාරින්ම නැති කරා. ඒක තමයි අපි මේ වගේ සිද්ධි ඕන තරම් දන්නවා. එතකොට පින්නතුනේ එතෙන්දී තියෙන දේ තමයි එයාට හිතෙන්නේ නැති අපි ඉස්සෙල්ලා මේ අපේ අනාගතේ හදාගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඒගොල්ලෝ බෞද්ධනේ යහපත් දේවල් දිනු කරගන්න පුළුවන්. නමුත් ඒකට කාලය හා අවකාශය ඉඩ තියුවේ නෑ. එයාගේ ජීවිතේ අන්න බලන්න. ඒ වගේ අවස්ථාවක ජීවිතේ තනාග පිනිවිදක් වගේ. දැන් එයාට හිත හදාගන්න උනත් ඒකට නිවැරදි පුරුදු පුහුණුවක් නැහැ පින්නතුනේ. ඒ නිසා ජීවිතය අවාසනාවන්ත. ඊළඟ දේ තමයි වලස් මුල්ලේදී. අපිට ඒ කාලේ තිරුකුණාමලේ හිටියේ. ඒ ළමයාගේ අම්මයි තාත්තයි චමින්දක් දන්නවා අපිව බලන්න තිරුකුණාමලයට ආවා. ඇවිල්ලා ඒ තිරුකුණාමලේ අපිව බලන ගමන් කෝල් එකක් ආවා. පුතා දියේ වතුරේ ගිහිල්ලා ඉස්පිරිතාලේ නතර කළා කියලා. මොකද අම්මට කෝල් කරලා එකපාරට කියන්න බෑ දැන් පුතාගේ ජීවිතේ නැති වෙලා. ඒතර ඒගොල්ලෝ ඒ වෙලෙම පිටත් වුණ ආපු වෑන් එකෙම අපිට කෝල් එකක් ආවා මේ වෙනකොට පුතා නැති වෙලා කියලා. ඒතර පින්නදින අම්මා අපිව බලන්න ආවා අම්මයි තාත්තා. එතකොට වයස අවුරුදු 18යි ළමයට. එතකොට ඒ වරාපිටිය කියලා වැවක් තියෙනවා. ඒ වැවේ තව කෙනෙක්ට පීනන්න පොඩි ළමයෙක් කරේ තියාගෙන යන ගමන් වතුර යටට යනකොට ඒ ළමයා අතින් බෙල්ල තද වෙලා. එහෙමම ඒ දියේ ගිහිල්ලා මැරෙලා. එතකොට පින්නතුනි එයාකට ඒ අයට උනත් හිතෙන්නේ නැති කවදාවත් හිතෙන්නේ නැහැ නේ අපිට අවුරුදු 18න් දී හිතෙන්නේ නැහැ අපේ මරණය මෙච්චර ළඟයිද කියලා. නමුත් ජීවිතේ අපිට අන්නේ වගේ නොසිතූ අවස්ථාවල යන්න පුළුවන් සාධක අපේ පරිසරයේ පුරාම තියෙනවා. දැන් අපි දැක්ක මෑත කාලේ ව්‍යාපාරික යුවලා ඝාතනය කළා මරලා කියන. එතකොට ඒ අය හිතන්නේ නැති අපිට තව ජීවත් වෙන්න විශාල කාලයක් තියෙයි කියලා. නමුත් බාහිර සාධක මත අපේ මරණය කොයි වෙලාවෙ තීරණය වෙයිද කියලා කියන්න බැහැ පින්න. මෙතනින් වැටුනොත් ඇති හරියට ජීවිතේ අවසන් වෙන්න. ඒ නිසා ඒ විදියට කල්පනා කරලා බැලුවම කොයි වෙලාවෙ කොයි මොහොතේ මොන ආවශේදීද
පුංචි කාලේද තරුණ කාලේද වයසට ගිහිල්ලා කොතන කොහොම අපේ ජීවිතය අවසන් වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබගේ ජීවිතය තනාග පිනිබිඳා වගේ. තනාග පිනිදිට සැනින් හිරුදුටු සැනින් පිනි විනාශ වෙනවා වගේ මරණයේ දුටු සැනින් ඔබගේ වටිනා මනුෂ්‍ය ජීවිතේ නැති වෙනවා. ඒ නිසා ඒකට කල් දාන්න නැතුව දැම්ම හිත හදා ගන්න. මොකද පිනතුනි මරණයේ ඉදිරියේ බොහෝ අය අසරණ වෙනවා. බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙනවා මරණයෙන් පස්සේ වැඩිම ප්‍රමාණයක් උපදින්නේ කොහෙද? සතර අපාය. සතර අපාය තමයි වැඩිපුර ප්‍රමාණයක් උපදින්නේ. එහෙනම් මරණයේ ඉදිරියේ බොහෝ මිනිස්සු අසරණ වෙනවා. ඒක තමයි ඇත්ත. එතකොට පිනතුනි අන්නේ අපි මේ අසරණ වෙන්නේ අපිට මරණයට පුරුදු පුහුණු වෙන්න ක්‍රමය අපි දන්නේ නැති වුණාම. මරණයට පුරුදු පුහුණු වෙලා නැති වුණාම අපි අපේ ජීවිතේ යම් දේවල් වලට අපි විභාගයක් කියලා ගමු. ඒකට හොඳට හුරු පුරුදු වෙලා ගියේ නැත්නම් එයා විභාගෙදී අසරණ වෙනවද නැද්ද? අසරණ. එකපාරට එයාට ඒවා ඉද්දන් පුහුණු වෙන්න පුළුවන්කම එහෙනම් පුරුදු පුහුණු නොවිච්ච සෑම අවස්ථාවකදී පින්නතුනි අවශ්‍ය ඉලක්කය සම්පූර්ණ කරන්න යනකොට අන්නේ පුරුදු පුහුණු වෙච්ච නැති හැම කෙනෙක්ම අසරණ වෙනවා. පුරුදු පුහුණු වෙච්ච අයත් අසරණ වෙනකොට පුරුදු පුහුණු වෙච්ච නැති කෙනා ගැන කවර කතාවද? එහෙනම් පින්නතුනි ජීවිතේ හැම දෙයක්ම සාර්ථකත්වයට යන්නේ පුරුද්දා පුහුණුව මත. ඒ වගේ තමයි මරණයේදී පින්නතුනි මුහුණ දෙන්නේ මරණය ඉදිරියේ පින්නතුනි මරණයට මුහුණ දෙන්නේ මෙහෙමයි කියලා පුරුදු පුහුණු වෙච්ච අය. කොහොමද මරණයට මුහුණ දෙන්නේ මෙහෙමයි කියලා පුරුදු පුහුණු වෙන්නේ? එහෙනම් අනිවාර්යයෙන්ම හිත දමනය කිරීමේ වැඩපිළිවෙලක් තියෙන්නම ඕන. හිත දමනය කරගන්න. මේ මෙහෙ යන හිත පොඩ්ඩක් හරි දමනය කරගන්න පුළුවන් කෙනාට තමයි මරණාසන්න කාලේ අකුසල් සිතක් හිතට එන්න නොදී කුසල් සිතක තියාගන්න පුළුවන්. ඔබ යමක් වැඩිපුර පුරුදු පුහුණු වෙනවා නම් ඒක ඔබට පහසුවෙන් කරන්න පුළුවන්. ඒ වගේ අපි ජීවත් වෙලා අපිට පණ තියෙන කාලේ, අපේ ශරීර ශක්තිය තියෙන කාලේ අපි යමක් පුරුදු පුහුණු වුණොත් අන්න ඒක හොඳ ධර්මයක් නම් අනිවාර්යයෙන්ම අපිට මරණයේදී පිහිට පිනිස පවතින. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම පිහිට පිනිස පවත්ව ගන්නේ මහ පොළොවේ නියපිටට ගත්ත පාස්පෝර්ට් වගේ ප්‍රමාණයක් විතරයි කියලා. අනිත් ඔක්කොම මොකද වෙන අසරණ කියන ඔබත් මමත් සමහරට අසරණ වෙන්න පුළුවන්. ඒක තමයි මේ උපමාවේ තියෙන භයානකකම. හේතුව තමයි අපේ පුරුදු පුහුණුව මරණයට හරියට මුහුණ දෙන්න නෙවෙයි නම් ඒකගේ පුරුදු පුහුණු විත්ත අපේ මනසට නැත්තම් අනිවාර්යයෙන්ම මනස චුතිය පහළ වෙන අවස්ථාවේ අසරණ වෙනවම අනිවාර්යයෙන්ම අකුසල අරමුණකින් සතර අපායට ඇදගෙන යනවා පින්නතුනි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා නියපිටට ගත්ත පස් වගේ ප්‍රමාණයක් විතරයි සුගතියකට එන්නේ කියලා. මිනිස්යන්ගේ සුගති ලෝකයකට එන්නේ. එතකොට පින්නතුනි මහ පොළොව ගත්තම මහ පොළොව මේ යටටත් පස් තියෙනවා. මහ පොළොව මේ අපේ ලංකාවේලොත් යටටත් පස් තියෙන මුළු පෘථිවි තලයේම පස් ගත්තොත් කොච්චරද කියලා හිතා ගන්න බෑ. නියපිටට ගන්න පුළුවන් ඊටාම ස්වල්ප ප්‍රමාණයක්. එහෙනම් පින්නතුනි මරණ මිනිස්සුන්ගේ 99.99ම කොහාටද බර? සතර අපායට. ඒකට බෞද්ධද කියලා එහෙම අදාළ නැහැ. ධර්මතාවයක සිංහලද දෙමළද බෞද්ධද කියලා එහෙම දෙයක් ධර්මතාවයක් මේ තියෙන්නේ. ඒකට Hindu Muslim ක්‍රිස්තියානි ભેදයක් නැහැ. ඒක ධර්මතාවයක්. ඒ හිතේ අකුසල පුරුද්ද නිසා ඒ මරණයට පුරුදු පුහුණු වෙච්ච නැති නිසා ඒගොල්ලෝ අසරණ වෙලා 99 මේ උපමාවට 99.9. එතකොට එතරින් බැලුවොත් පින්නතුනි මේ ලෝකේ කෝටි 600කට වඩා වැඩියෙන් ඉන්නවා. එහෙම බැලුවොත් 1000ක්වත් අඩු තරමේ මැරිච්ච අයගෙන් මේ වෙලාවේ මරණව සුගතියකට යන්නේ නැහැ. එහෙනම් පින්නතුනි අපිවත් සුගතියට යන්න තාම සුදුසුකම් ලැබලද කියලා ප්‍රශ්නයක්. ඒක ප්‍රශ්නාර්ථයක්. එහෙනම් එතෙන්ට ඒ අවස්ථාව හදාගන්න පුළුවන් කාටද? ඒ මනස හිත පිළිබඳව යම් දමනයක් තියෙන කෙනෙක්ට ඕනේ. ඒක දමනේ නිකන් හම්බ වෙන්නේ නැහැ. ඒකට අනිවාර්යයෙන් මනා පුරුද්දක් පුහුණුවක් අවශ්‍යයි. එක්ක සීලයකින්, එක්ක සමාධියකින්, එක්ක ප්‍රඥාවකින් එයා කලක් පුරුදු පුහුණු වෙලා ඉන්න ඕනේ. දැන් අපි දන්නවා අපේ ඇඟේ කොටස් අයින් කරනකොට අපිට දරා ගන්න බැරි වේදනාවක් ඇති වෙනවා. එතකොට පින්දුනේ එතකොට අපේ මේ ඇඟේ මේ දතක් එහෙම ගලවන්න ගියාම අපිට ඒකට මුහුණ දෙන්න හරි අමාරුයි. ඒ වෙලාවේ අපිට මොකක් කරනවද හිරිවැට්ටෙන්නේ නැතුනොත් අපි මොකක් කරනවද කියලා අපි දන්නේ නැහැ. එතකොට දත් කැක්කුමක් ඇති වේදනාවේදී පවා අපිට හිත හදාගන්න අමාරුයි. එහෙනම් මේ මරණාසන්න වේදනාව කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. මරණාසන්න වේදනාවක් ඇති වෙනකොට පපුව කඩු වලින් කපනවා වගේ කියන මේ සෙම හිර වෙනකොට සෙම කුට්ටිය හිර වෙනකොට පපුව කඩු වලින් කපනවා වගේ වේදනාවක් ඇති වෙනවා කියන. දැන් අම්මලාගේ විඥානේ හේනේ පහළ වුනේ. ඔක තමයි කියන්නේ. ඉතින් කොහොමද මරණයට පුරුදු වෙන්නේ කොහොමද දොර අරිනකොට හිතේ පැත්තට යනවනම්. ඒක තමයි වෙන්නේ පින්නතනේ. අරමුණාවම හිතේ පැත්තට හැරෙනවා. අරමුණාව නියම උදාහරණේ තමයි. දැන් ඒ වෙලාවට දැන් මේක අහගන්න කියලා හිතට බලයක් නැහැනේ. නිකම්ම යන ඔය ඉතින් මරණතරම් වේදනාවේදී හිත මොනව කරගන්නවද කියලා දන්නේ නැහැ. ඔය මරණාසන්න අධ්‍යක්ීම් ලැබිච්ච කෙනා අනාථපිණ්ඩික සිටුතුමා.
මහා පිං කරපු කෙනෙක්. ඉතින් අහනවා කොහොමද කියලා. අනේ සාමීන් මේ මගේ පපුව කඩු වලින් කපනවා වගේ කියලා දැනෙනවා. කපනවා ඒ තරම් බලගතු වේදනාවක් කියනවා. ඒ හුස්ම සමහර වෙලාවට හුස්ම යනකොට මල පහ පිට වෙනවා. ඒක ඉතින් ඒක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒ නිසා පින්නතුනේ අන්න ඒකට මනා පුරුදු පුහුණු නොකරපු හැම කෙනෙක්ම අසරණ වෙන බව තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ උපමා වලින් පෙන්නලා තියෙන්නේ. ඒ නිසා අපි මරණය ගැන කල්පනා කරන්න ඕන. අපි ජීවිතේ අපේ දැන් මේ ගිහි පින්නතුන් නම් ජීවිතේ සාර්ථක කරගන්න ධාර්මික යම් හරි හම්බ කර ගැනීමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒකට ඉගෙනීමක් අවශ්‍යයි. නමුත් පුංචි කාලේ වුණත්, තරුණ කාලේ වුණත්, මහලු කාලේ වුණත් අනිවාර්යයෙන් මොකද වෙන්නේ? මරණය උරුම වෙනවා. අපි පින්නතුනේ අපිට දැන් ඉන්නවා හිතවත් අය ඉන්නවා, අම්මා තාත්තා ඉන්නවා, සහෝදරයෝ ඉන්නවා අපිට මේ ජීවිතේදී. අපි යන මොනවා හරි වුණොත් බලන්න කවුරු හරි ඉන්නවා. නමුත් මරණයෙන් පස්සේ අපි ඒ කිසිම කෙනෙක් සමග සම්බන්ධතාව පවත්වන්නේ නැහැ. කිසිම කෙනෙක් ගැන හදිසියෙන් പ്രേත ලෝකයට කියලා සම්බන්ධතාව පැවැත්වුවත් ඒ සම්බන්ධතාවයට අපේ අම්මා තාත්තවත් කැමති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ නිසා මරණයෙන් අපි ආපු තැන දන්නෙත් නැහැ. ගියාට පස්සේ කිසිම සම්බන්ධයක් ගිය පුද්ගලයාත් එක්ක අපේ නැහැ. එහෙනම් හොඳම දේ තමයි අපිට මෙච්චර අය හිටියත් අපි මරණයෙන් පස්සේ අනිවාර්යයෙන්ම තනි වෙනවා පින්නොත්. අපිට ওই ඉන්න කිසිම කෙනෙක් ඒ අවස්ථාවේ නැහැ. ඒ නිසා අපේ යුතුයකමක් තියෙනවා නම් ඒ ඉෂ්ට කරන්න ඕන. නමුත් අපේ ප්‍රබලම යුතුයකම තමයි අපි අසරණ වෙන්න නොදී අපේ හිත හදාගන්නේ. මරණය ගැන කල්පනා කරොත් දැන් මේ පින්නතුන් මේ පන්තියට ඇවිල්ලා සමහර අය පැය භාගයක් විතර එනවා. පැය භාගයකට කලින් ඔබ ජීවත් වුණාද නැද්ද? ජීවත් වුණා. පැය භාගයකට කලින් ඔබේ ඒ වෙලාවේ හිතට යම් අරමුණු ආවා. මේ DVD පටි ගැන අරමුණු වෙන්නේ නැති මේ නම්බර එක නැහැ කියලා ඒ ආවේ මොන හරි අරමුණු ආවනේ. දැන් පැය භාගයකට පස්සේ මේ පින්නතුන් ජීවත් වෙනවද නැද්ද? දැන් හිතට අරමුණු වෙනවද නැද්ද? එනවා. මේ වෙලාවේ මරණය ගැන අරමුණු මේ වෙලාවේ නම් හිතනවා හෙට මේ ඊළඟ මොහොතේ හුස්ම ටික යයිද දන්නේ නැහැ. ඊට පස්සේ එළියට බහිනකොට ආපෝ තව කාලයක් තියෙනවා. එතකොට පින්නතුනි මොකද වෙන්නේ? අන්න දැන් බලන්න එතනින්ම තියෙනනේ ධර්මතාවය. අපි මරණය ගැන හිතන්න අපේ හිත කුසලයට නැඹුරු වෙන ගතිය වැඩි. ඒක පැය භාගයකට කලින් මේ පින්නතුන් ජීවත් වෙනකොට හිතක් තිබුණේ. මොකද්ද තිබුණේ? හිතක්. ඒ හිත අරමුණු ගත්තා. ඒ හිත මොනවද කරේ? අරමුණු ගත්තා. මේ වර්තමාන වෙලාව. මේ වෙලාවෙත් හිතක් තියෙන්නේ. ඒ හිතත් ගන්නව මොනවද? අරමුණු. ඊළඟට පින්නත අපි මේ මොහොතේ මැරුණොත් ඊළඟ භවයේත් හිත මොකද්ද කරන්නේ? අරමුණු අල්ල ගන්නවා. මොනවද අල්ලගන්නේ? අරමුණු ඉන්න පැය භාගයකට කලින් ඔබ ජීවත් වුණා වගේම දැනුත් ජීවත් වෙනවා. ඔබ මැරුණ ගමන් තව කොතනක හරි ජීවත්. ඒක තමයි සරලවම කියන්න තියෙන්නේ. ඒ හිතට හැමතිස්සෙම කොහේ හරි අරමුණක් අල්ලගෙන උපදිනවා. ඒ වගේ තමයි වෙන්නේ. ඒකට පින්නතුනේ හිත ගන්න අරමුණ. හිත උපදින භූමීන් හයක් තියෙනවා. ඒ මොනවද? අපි සරලව කිව්වොත් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන. අභිධර්මයෙන් කිව්වොත් චක්කු දසක කලාපය, සෝත දසක කලාපය, ගාන දසක කලාපය, ජීවා දසක කලාපය, කාය දසක කලාපය. ඒ ඔක්කොම රූප භූමි. ඒ ඔක්කොම මොනවද? සතර මහා ධාතුත් එක්ක එකතු වෙච්ච දේවල්. ඒවට රූප භූමි. මොන භූමියක්ද? රූප භූමිය. මේ පින්නතුන්ට හිත පෙන්වන්න පුළුවන්ද? බෑ. එහෙනම් හිතක් තියෙනවද? තියෙනවා. මොන වගේද කියලා දන්නේ? දන්නව. තම තමන්ගේ හිතේ හැටි දන්න. හැබැයි පෙන්වන්න එපා. ඒක එච්චර සුන්දර දෙයක් වෙන්න පුළුවන්කම බොහෝ දුරට නැති වෙයි. ඒ නිසා හිත පෙන්වන්න බෑ. වෙලාවට පෙන්වන්න බැරුණා. හිතට රූපයක් නැහැ. නමුත් තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් හිත මොන ධර්මයක්ද? අරූප ධර්මයක්. එහෙනම් රූප භූමියක් උඩ උපදින අරූප ධර්මයක්. ඒ හිත ඉපදුනොත් ගන්නෙ මොකද්ද? අරමුණක්. හිත ඉපදුනොත් ගන්නෙ මොකද්ද? අරමුණ. එතකොට පින්නොත් ඇහි ඉපදුනොත් ගන්න අරමුණට කියන වර්ණය දැක්ක කියලා. කනේ උපදිනොත් ගන්න අරමුණට කියනවා ශබ්දය දැක්ක කියලා. ඇහුණ කියලා. දිවේ ඉපදුනොත් ගන්න අරමුණට කියනවා රස දැනුණ කියලා. කයේ ඉපදුනොත් ගන්න අරමුණට කියනවා එක්ක තද ගතිය දැනෙනවා. එක්ක සීතල දැනෙනවා. එක්ක උණුසුම දැනෙනවා. ওই වගේ අදහස කියනවා. ඊළඟට පින්නතුනි වස්තු දසක කලාපේ ඉපදුනොත් මොන අරමුණද ගන්නෙ? වස්තු දසක කලාපේ හිත ඉපදුනොත් මොන අරමුණද? ඇහි ඉපදුනොත් ගන්නවා වර්ණය. කනේ ඉපදුනොත් ගන්නවා ශබ්දය. නාසයේ ඉපදුනොත් ගන්නවා සුවඳ. දිවේ ඉපදුනොත් ගන්නවා රස දැන ගන්නවා. ගන්නවා කියන්නේ රස දැන ගන්නවා. කයේ ඉපදුනොත් කියනවා පහස දැන ගන්නවා. එතකොට වස්තු දසක කලාපේ හිත ඉපදුනොත් මොකක්ද දැනගන්නේ? පින්නොත් මොනවද දැනගන්නේ කියලා අහන්න එපා. අද උදේ ඉඳලා මේ දක්වා මට පහළ වෙච්ච අරමුණු විස්තර කරොත් වස්තු දසක කලාප මේ කවුරුවක් පන්තියට එන්නේ නැහැ. ඒ වගේ එක අනිත් පැත්තත් එහෙමම තමයි. මේ උදේ ඉඳලා මේ දක්වා මේ පින්නතුන්ට ඉපදිච්ච අරමුණු විස්තර කරොත් මට උගන්වන්න එන්න හිතෙන්නේ නැහැ. එහෙනම් පින්නතුන් මොනවද ගන්නෙ නෙවෙයි මොනවද නොගන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. මේ වස්තු දසක කලාපෙදි හිත ඉපදුනා මොන අරමුණද නොගන්නේ. එතකොට පින්නතුනි ওই ආකාරය තමයි.
මමයි ඔබේ වියපත් බඹරා. කොහෙද ඔය අරමුණ ගන්නෙ? වස්තු දසක කලාප. මොනවද ගන්නෙ කියලා අහන්නම මොනවද? කුසල හෝද අකුසල හෝද ඒක ඒ තරමටම අරමුණු ගන්නවා. ඇහේදී නම් ගන්නෙ වර්ණය විතරයි. ඒ නිසා මෙතන මේ වස්තු දසක කලාපේ උපදින හිතට කියන මනෝ විඥානය. මොන විඥානයේද? මනෝ විඥානය. පින්නතුනේ ඇහෙන් වර්ණයක් දකිනකොට ඊයේ දැකපු වර්ණය අද හැට ඒක දකින්න පුළුවන්ද? ඊයේ වර්ණයක් දැක්කම අද දැක ගන්න පුළුවන්ද? බෑ. අද දකින්න අද මේ මොහොතේ අරමුණු වෙන්න ඕන. හෙට තියෙන වර්ණයේ හෙට තියෙන මොකක් හරි දකින්න තියෙන වර්ණයක් ගැන අද ඇහෙන් දකින්න පුළුවන්ද? බෑ. එහෙනම් ඇහැට දැක ගන්න පුළුවන් වර්තමාන වර්ණය විතරයි. ඇහැට දැක ගන්න පුළුවන් මොකද්ද? වර්තමානයේ තියෙන වර්ණ අරමුණ විතරයි. ඇසේ උපදින හිතට දැනගන්න පුළුවන් වර්තමාන තියෙන අරමුණ. ඊළඟට පින්නතුනේ ඊය අහපු ශබ්ද දැන් මේ කනට නැවත අහන්න පුළුවන්ද? බෑ. දැන් මේ මොහොත අහන්න බෑ. එහෙනම් හෙට අහන්න තියෙන ශබ්ද ගැන දැන් අහන්න පුළුවන්ද? බෑ. එහෙනම් පින්නතුනේ කනට පුළුවන්, කනේ උපදින හිතට පුළුවන් මොකද්ද? වර්තමාන ශබ්දය අහන්න. මොකක් අහන්නද? වර්තමාන ශබ්දය අහගන්න පුළුවන්. ඊළඟට නහයටත් එහෙමයි. දැන් ඊයේ විඳපු ඒ කියන්නේ ඊයේ දැනිච්ච බත් එකේ සුවඳ දැන් දැනගන්න පුළුවන්ද? ඒ විදිහට දැනෙනවද නැහැ නෑ. එහෙනම් නාසයේ උපදින හිතටත් පුළුවන් මොකද්ද? වර්තමාන සුවඳ දැනගන්න විතරයි. මොන මොහොතද? මේ වෙලාවේ දැන් ওই ඩෙස් එක ඉඹොත් ඩෙස් එකේ සුවඳක් ඇති. ඒක දැනගන්න පුළුවන්ද? පුළුවන්. මේ වෙලාවේ අතේ දාඩිය එහෙම තියෙනම් ඉඹල බලන්න. ඒක දැනගන්න පුළුවන්. ඊ අතේ තිබිච්ච දාඩිය දැනගන්න පුළුවන්ද නායට? බෑ. එහෙම බෑ. එහෙනම් වර්තමානයේ විතරයි මේවට මේ හිත වලට දැනගන්න පුළුවන්. ඊටසේ පින්නතුනි දවල්ට කෑවද? කෑවා. දැන් මේකයි දිවට ඒ විදිහටම දැනගන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ වර්තමානයේ දිවේ මොනවා හරි තියුවොත් චුයින් ගම් එකක් හරි දාගෙන තියාගෙන ඉන්නවා. ඒක දැනගන්න පුළුවන්. ඊයේ කාපු එකවත් හෙට කන්න තියෙන එකවත් දැන් දිවට දැනගන්න පුළුවන්කම. එහෙනම් රස ඒ කියන්නේ රස දැනගන්නත් පුළුවන් වර්තමාන වෙලාවේ විතරයි හිතට දිවට. කයටත් එහෙමයි. ඊයේ විඳපු පහස අද විඳින්න බෑ. වර්තමානයේ විතරයි. ඒ කියන්නේ මේක තියෙන මේ මොහොතේ ඇති කරගන්න ධර්මයක් විතරයි ඇසට, කනන, නාසයට, දිවට, ශරීරයට දැනගන්න පුළුවන්. ඔබ ගිය සතියේ ඇවිල්ලා මේ පන්තියේ වාඩි වෙලා හිටපු කායයක ස්පර්ශය දැන් දැනගන්න බෑ. හැබැයි දැන් දැනෙනවද නැද්ද? දැනෙනවා. ඒ දැනෙන්නේ වර්තමානයේ නිසා. මොකක් නිසාද? එහෙනම් පිළිතුරු මේ ඇහි උපදින හිතට, කනේ උපදින හිතට, නාසයේ උපදින හිතට, දිවේ උපදින හිතට, කයේ උපදින හිතට දැනගන්න පුළුවන් මේ වර්තමාන මොහොතේ අරමුණ විතරයි. මොන අරමුණද දැනගන්න පුළුවන්? වර්තමාන මේ වෙලාවේ මේ මොහොතේ අරමුණ විතරයි. හැබැයි පින්නතුනි මනෝ විඥානය ඊළඟට උදිනවා. මොන විඥානයද? මනෝ විඥානෙට. ඔබට දවල් කාපු කෑම දැන් කන්න බැරිද? පුළුවන්. මනෝ විඥානෙ. සැබවින් එහෙනම් පුළා අතීතයේ අරමුණු කරගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මනෝ විඥාණයට අතීතයත් අරමුණු කරන්න පුළුවන්. මොකක්ද අරමුණු කරගන්න පුළුවන්? අතීතේ. දැන් මොකක් හරි පාරේදී ප්‍රශ්නයක් වුණා නම් මෙතෙන්දී අපිට පේන්නේ නැහනේ. නේ? කල්පනා කරන්න බැරිද? පුළුවන්. එහෙනම් මනෝ විඥාණයට අතීත සිදුවීම් අරමුණු කරන්න පුළුවන්. ගිය සතියේ කවුරු හරි බැලලා මේ සතියේ ඒ පුද්ගලයා දකින්න හම්බුනොත් අර බැනපු සිද්ධිය නැවත ඔක්කොම මතක් කරන්න බැරිද? පුළුවන්. එහෙනම් අතීතයේ වෙච්ච සිදුවීම් ඔක්කොම අරමුණු කරන්න පුළුවන්. එහෙනම් මනෝවිඤ්ඤාණයට අතීතයේ අරමුණු කරන්න පුළුවන්. ඒ වගේම තමයි හෙට කරන්න තියෙන වැඩ. ඒ කියන්නේ අනාගතය. කාට හරි දෙන්න තියෙන ගේමක්. නැත්නම් කරන්න දෙන්න තියෙන දානයක්. මොනවම හරි කමන්නේ. ඒ ගහන්න තියෙන පෙස්සම. ඒත් කමක් නෑ. ඒවා ඔක්කොම ප්ලෑන් කරන්න බැරිද? පුළුවන්. එහෙනම් ඒව තාම හට අරගෙනද? නෑ. එහෙනම් අතීතයේ අරමුණු කරන්නත් පුළුවන්. හට නොගත් අනාගතයේ අරමුණු කරන්න අරමුණක් ගන්න. එනේ මොන විඥාණයටද? මනෝ විඥාණය. පින්නතුනි ඊයේ කාපු කෑම වල රහ දැනෙන්නේ මොන විඥාණයටද? මනෝ විඥාණය. දිවට ජීවහා විඥාණයට නෙවෙයි. ජීවහා විඥාණයට දැනෙන්නේ දැන් කන කෑම රස විතරයි. ඒ නිසා තමයි දැන් පින්නතුනි දැන් කඩේකට ගිහිල්ල ඉවර වෙලා කෑම එකක් දකින්නට කටට කෙලුණනව නේද? එහෙම උනන්නේ නැද්ද? උනනවා. ඒ සමහර වෙලාවට උනනවා සමහර වෙලාවට උනන්නේ නැහැ. එතකොට දැන් කාලද? දිවට මෙලෝ රහක් දැනෙන්නේ නමුත් හිතට කෑවා වගේම තමයි. ඇයි තාම අර මොකද ඉන්නේ වර්තමානයේ වුණත් මනෝ විඤ්ඤාණයට අරමුණු කරන්න පුළුවන්. එහෙනම් අර කෑම එක දිහා බලලා කන්න නැතුවම මනෝ විඤ්ඤාණයට ඒ රස විඳින්න පුළුවන්. ඒක ඇවිල්ලා මෙහෙමයි. ඇත්තම රස විඳින්නේ නැහැ. නමුත් හිතින් හදාගත්තු රසයක් විඳින්න පුළුවන්. ඒ නිසා මනෝ විඤ්ඤාණයට වර්තමානයත් අරමුණු කරන්න පුළුවන්. මොකක්ද අරමුණු කරන්න පුළුවන්? වර්තමානයත් අරමුණු කරන්න. එහෙනම් පිනතොනි ප්‍රබලම විඥානය මොකද්ද? මනෝ විඥානය. හට නොගත් අනාගතය අරමුණු කරන්න පුළුවන්. හට අරගෙන ඉවර වෙච්ච අතීතයත් අරමුණු කරන්න පුළුවන්. ඕනනම් වර්තමානයත් අරමුණු කරන්න. එහෙනම් මේ අභිධර්මයේ ඇත්තටම උගන්වන්න තියෙන මොන විඥානයේද?
මනෝ විඥානය ගැන පෙන්නන. අනිත් ඒවා ඔක්කොම වර්තමාන මොහොතේ පහළ වෙනවා. ඉතින් හිතා ගන්න බැරි මොකද්ද? මනෝ විඥානය. ඒක නිසා පින්නතනි සමහර වෙලාවට ඒ හිතන ගන්න අරමුණ වලට මනෝ විකාර කියලා කියනවා. ඒ කිසි පිළිවෙල රටාවක් නැහැ. ඒ තරමට ගන්න. ඊළඟට පින්නතුනි අපි මේ පින්නතුන් බලුවොත් ඇහි උපදින විඥාණයට දැනගන්න පුළුවන් වර්ණය විතරයි. ඇහෙන් කවුරුවත් සද්ද අහන කවුරුවත් ඉන්නවද? නෑ. එහෙනම් ඇහෙන් කවුරු හරි පින්නු රස විඳිනවද? එහෙනම් ඇහැට තමයි බත් කවන්න තියෙන්නේ. එහෙම කවුරුත් නැහැ. එහෙනම් ඇහෙන් දැනගන්න පුළුවන් මොකද්ද? වර්ණය විතරයි. කනෙන් දැනගන්න පුළුවන් ශබ්දය විතරයි. නහයෙන් දැනගන්න පුළුවන් සුවඳ විතරයි. දිවෙන් දැනගන්න පුළුවන් රස විතරයි. කයට දැනගන්න පුළුවන් තද ගතියයි, උණුසුම් සීතලයි, වායෝ ධාතුවයි විතරයි. එතකොට පින්නතන ওই ධර්මතා 8 පංච විඥාණයට දැනගන්න පුළුවන්. ওই ධර්මතා 7යි. 4යි 3යි 7. ওই 7ම පංච විඥාණයට දැනගන්න පුළුවන්. දැන් අපි ඉගෙන ගන්න මේ ධර්මතාවයේ සත්‍යතා කීයක් තියෙනවද? 82ක් තියෙනවා. කීයක් තියෙනවද? දැන් ගිය සතියේ විස්තර කරා හිත ගන්න අරමුණේ ඇලෙන ස්වභාවයට මොකද්ද කියන්නේ? ලෝභය. මේ ලෝභය ඇහෙන් දකින්න පුළුවන්ද? බෑ. කනෙන් අහන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ ලෝභය පිළිබඳව අදහස ගන්න මොන විඥාණයෙන්ද? මනෝ විඥාණය. බලන්න රූපයක් නැහැනේ ලෝභයට. ලෝභයට රූපයක් නැහැ. නමුත් අපිට මනෝ විඥාණයෙන් ලෝභය පිළිබඳව තේරුම් ගන්න පුළුවන්, දැනගන්න පුළුවන්. එහෙනම් පින්නතුනි සත්‍යතා 82කින් 7ක් ඇත්තරියට පස්සේ. ඒතර 75 ඉතුරු 75ම අරමුණු කරන්නේ කවුද? මනෝ විඥානය. ඉතුරු 75ම. දැන් අපි මේ පින්නතුන ඕජාව ඉගන්නුවා. ඕජාව ඇහෙන් දැකලා තියෙනවද? නෑ. ඕජාව නමුත් තේරුම් ගත්තද? ඔව්. මොන විඥාණයෙන්ද? මනෝ විඥානය. ඕජාවේ ස්වභාවය මෙහෙමයි කියලාත් මනෝ විඥානය අරමුණු කරා. ඊට පස්සේ කවදාත් මේ පංච විඥාණයට ආපෝ ධාතුව අහුවෙන්නේ නැහැ. ජලය ගැන අහුවෙන්නේ. ජලය ගලනවා කියලා අරමුණු කරන්නේ කවුද? මනෝ විඥානය. ජලය ගලන. එතකොට පින්නතුනි මේ මනෝ විඥානය කියන දේ. එතකොට මෙතනින් එකක් තමයි නිවන. එකක් මෙතන ධර්මතා 81කින් එකක් තමයි නිවන. එහෙනම් නිවන පවා අරමුණු කරන්නේ මොන විඥානයේද? මනෝ විඥානය. එතකොට පින්නතුනි බලන්න මනෝ විඥානය කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. ඒක ලේසියෙන් උගන්වන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. ඒ නිසා දැනට තේරුම් ගන්න මේ වස්තු දසය කලාපයේ උපදින මනෝ විඥාන අරමුණු නොකරන දේවල් නැවුණන් යාට නිවන උනත් අරමුණු කරන්න පුළුවන්. ඒ අවස්ථාව හදලා දුන්නා. ඒ නිසා ඒ ගැන තමයි ඉගෙන ගන්න. දැන් අපි ඇත්තටම බැලුවා මේ සිතවිලි ගැන. හිත ගන්න අරමුණ විඳින්නේ කවුද? වේදනාව. ඒක තේරුම් ගත්තේ මොන විඥාණයෙන්ද? මනෝ විඥාන. ඇහෙන් දැක්කේ නෑනේ වේදනාව. කනෙන් ඇහුව සෝත විඥානය. නමුත් ඒක තේරුම් ගත්තේ මොන විඥාණයෙන්ද? මනෝ විඥාන. සෝත විඥාණයට ඇහෙන ශබ්දය පමණයි. ඒ ශබ්දය තේරුම් ගත්තේ මනෝ. එහෙනම් මේ වේදනාව කියන ස්වභාවය අරමුණු කරන්නේ මොන විඥාණයද? මනෝ විඥාන. අපිට දැන් කවුරු හරි ලෙඩ වෙලා නැගිට ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපිට දැනෙනවා නිකන් යාගේ වේදනාව දැනෙනවා වගේ තමයි. එතකොට අපි මේ පුද්ගලයා මොකද්ද අරමුණු කරන්නේ? එයාගේ දුක් වේදනාව අරමුණු කරන මොන විඥාණයෙන්ද? මනෝ විඥාන. මනෝ විඥාණයෙන් අරමුණු කරන එක තමයි වෙන්නේ. ඒ නිසා පින්නතනි මනෝ විඥාණය දැම්ම තේරුම් ගන්න යන්නේ. පමණ නිකම් මේ පෙන්නුවේ මනෝ විඥාණය තමයි උගන්වන්න තියෙන්නේ. එතකොට මේ මනෝ විඥාණය කියන්නේ ඊටාම ප්‍රබල දෙයක්. නැත්නම් මේ පින්නතන සමහර ගැටලු ඇති වෙන්න පුළුවන්. දිවට නම් දැන් රස දැනෙන්නේ නැහැ. නමුත් කාපු කෑම මතක් වෙන්නේ කොහාටද? මතක් වෙන්නේ මොන විඥාණයටද? මනෝ විඥාන. අතීතේ. ඒ වගේ දේවල්. හිත ගන්න අරමුණ. ඒ අරමුණ විඳින ස්වභාවයට කියනවා වේදනාව. ඒ අරමුණ හඳුනා ගන්න ස්වභාවයට කියනවා සංඥාව. ඒ අරමුණට ක්‍රියාත්මක වෙන ස්වභාවයට කියනවා චේතනාව. ඒ අරමුණට මේ අරමුණ ගැනීමට බලපෑම කරන ධර්මයට කියනවා පස්සය. එතකොට පින්නතුනේ ඒ අරමුණ දැන් අපි ගත්තොත් මේ වස්තුව මේ පින්නතුන්ට අරමුණු කරන්න පුළුවන්. මේ මල් ගොඩ මේ මල් බුකිය අරමුණු කරන්න පුළුවන්. එතකොට මේක මෙහෙම අරමුණු කරන්න පුළුවන්. දැන් මේක අරමුණු. දැන් මේක මේ පැත්තට තියුවම ඒත් අරමුණු කරන්න පුළුවන්. මේ පැත්තට තියුවොත් ඒත් අරමුණු කරන්න. එහෙනම් පින්නතුනේ මේ මල් බුකිය ගැන එක එක වෙලාවට දහස් පැත්තකින් වුණත් අරමුණ කරන්න කියන ඔකට කියන්නේ විවිධ කෝණ වලින් බලන්න පුළුවන්. එකම අරමුණක් එකම ගන්න අරමුණ දිහා එක එක වෙලාවට විවිධ කෝණ වලින් බලන්න පුළුවන්. එහෙම පුළුවන්කමක් තියෙනවනේ. එක වස්තුවක් දිහා විවිධ පැති වලින් විවිධ බලන්න පුළුවන්කම තියෙනවා. හැබැයි එක වෙලාවකට බලන්න පුළුවන් එක විදියකට ඕන. ඒ කවුරු නිසාද? ඒකාග්‍රතාවය. ඒ කවුරු නිසාද පින්නතුනේ? ඒකාග්‍රතාව. ඒකාග්‍රතාවය කියන ධර්මතාවය එක මොහොතකදී පෙන්වන්නේ එක පැත්තක්. ඒ පැත්තේ ඉඳලා බලනකොට අයිත් එක ගැන කල්පනා කරනකොට ඒ හිත නිරුද්ධ වෙලා ඉවරයි. ඒ නිසා එක වස්තුවක් දිහා බලන්න පුළුවන් බොහෝ විදි තියුණත් එක චිත්තක්ෂණයකදී බලන්න පුළුවන් එක විදියකට පමණයි. ඒ ධර්මතාවය ඇති කරන්නේ මොකකින්ද? ඒකාග්‍රතාවය කියන දේ. ඊළඟට පින්නතුනි
කිව්වා මේ හිත් පරම්පරාව ගෙනියන ඒ ධර්මතාවය ඉදිරියට ගෙනියන ධර්ම ජීවිත ඉන්ද්‍රිය. ඊළඟ මානසිකාරය කිව්වා ඒ කුසල අරමුණු නම් දියුණු වෙන්නේ යෝනිසෝ මනසික. අකුසල අරමුණු නම් දියුණු වෙන්නේ අයෝනිසෝ මනසික. ඒකත් කිව්වා. මෙන්න මේවට කිව්වා හිතත් එක්ක උපදින ධර්මතා. පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාගතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාරය. එතකොට පින්න ඒවා සිතත් එක්ක උපදින ධර්මතා. ඒවට කිව්වා සිතු විලි. එහෙනම් මෙන්න මේ හත නැතුව කිසිම සිතකට උපදින්න බැරි නිසා කිව්වා සබ්බචිත්ත සාධාරණ. අද මේ පන්තියට අලුතෙන් ආපු යාත උස්සන්න බලන්න පින්නනේ. එතකොට අලුතෙන්. එතකොට මේ පින්නතුන්ට මම දන්නවා මේ ආපු අයට මේ වේදනාව ගැන තේරෙනවා, සංඥාව ගැන තේරෙනවා, චේතනාව ගැනත් තේරෙනවා පස්සේ. නමුත් මේ තුන තේරෙන්නේ නැහැ. ඒක සරලවම DVD ටික බලුවම ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ඒක තේරුන්නේ නැහැ කියලා හිතන්න එපා. මෙන්න මේ චෛතසික හත. මෙන්න මේ සිතුවිලි හත හැම සිතක් එක උපදින නිසා කියන්නේ මොකද? සබ්බචිත්ත සාධාරණ. සබ්බචිත්ත සාධාරණ. හැම සිතක්ටම මේ සිතුවිලි හත නැතුව උපදින්න බෑ. එතකොට පින්නදින අපි ගිය සතියේ විස්තර කරේ හිත ගන්න අරමුණේ ඇලෙන ස්වභාවය මොකද්ද? ලෝභය. ඊට කලින් සතියේ විස්තර කරේ මොකද්ද? මෝහය. ඒ කියන්නේ හිත ගන්න අරමුණේ සත්‍ය වහන. අද ආපු අය ඒව තේරුම් ගන්නත් එපා. අද දැන් උගන්වන එක තා පොඩ්ඩකින් උගන්වනවා. මේව නිකම්ම තේරේ ඒ DVD එක බලුවම. හිත ගන්න අරමුණේ සත්‍ය වහන්නේ කවුද? මෝහය. ඒකත් එක්ක අනිවාර්ය උපදින ඊළඟ ධර්මතාවය මොකද්ද? ලැජ්ජ බය. ඒ කියන්නේ අහිරිකය අනෝතප්පය. පවට ලැජ්ජාවක් නැති කරනවා, බයක් නැති කරනවා ගත්ත අරමුණේ. ඊළඟට පේනතුනේ අනිවාර්යයෙන්ම සෑම අකුසලයක් එක්කම උපදිනව මොකද්ද? උද්දච්චය. කිව්ව නේද බස් එකේ ඉන්න හැදුවත් ඉන්න දෙන්නේ නැහැ. විසිරවනවා. ඒ නිසා අපේ උද්දච්චය කියන්නේ අරමුණ හරියට ඒ කියන්නේ ඒකාග්‍රතාවයට හරියට අරමුණු කරන්න දෙන්නේ නැහැ. ඒකට කියන්නේ උද්දච්චය. සෑම අකුසල අරමුණක්ම මොන අරමුණක්ද? සෑම අකුසල අරමුණක්ම උපදින්නේ මේ හතර දෙනාගෙන් යුක්තව. මෝහය, අහිරිකය, අනෝතප්පය, උද්දච්චය. සෑම අකුසල අරමුණකට මේ හතර දෙනා ඕන නිසා මේගොල්ලන්ට අකුසල සාධාරණ. අකුසල සාධාරණ. එතකොට පින්නතුනි ඔය ටික කිව්වා. දැන් ඔය ටික ඔක්කොම මතක් කරන්න. ඊළඟට පින්නතුනි අද විස්තර කරන චෛතසිකය තමයි දේශය. මොකද්ද විස්තර කරන්නේ? දේශය. මේ පින්නතුන්ට දේශය නෑ නේද? මේ මොහොතේ නෑ. මේ මොහොතේ නෑ. මේ මොහොතේ තෝරනම් ඇති කරන්න පුළුවන්. මේ මොහොතේත් ඇති කරන්න පුළුවන්. හරි. හරි. නමුත් පින්නතුනි මේ දේශය මේකත් වැදගත් ඉගැන්වීමක් වෙයි. මේ පින්නතුන් කාට් එක හරි දවසේ තරහ හැමතිස්සෙම තරහ ගන්නවද? නැත්නම් දවසේ පැය 24 පැයක් විතර තරහ ගන්නවද? එච්චරත් නෑනේ. අපි තරහ ගත්තොත් ඕන විනාඩි 10කට 15. ඒ අපි හිතන විදිය. එතකොට පින්නතුනි හිත ගන්න අරමුණට ඇලෙන ස්වභාවයේ ලෝභය. දේශය කියන්නේ මොකද්ද? ගැටෙන ස්වභාවය. ඊට පස්සේ කියලා කියන්නේ මොකද්ද? හිත ගන්න අරමුණේ ගැටෙන ස්වභාවය මොකද්ද? පස්සය. ද්වේෂය කියන්නේ පින්නොත් හිත ගන්න අරමුණට විරුද්ධ වෙන ස්වභාවය. මොන ස්වභාවයද? විරුද්ධ. ගැටෙන ස්වභාවය කියලා ගන්න එපා. විරුද්ධ වෙන ස්වභාවය. අපි තරහ ගන්නේ මොන කාරණේද? අපි ඒකට විරුද්ධ නම්. අපිට තරහ යන්නේ මොකටද? අපි කැමති දෙයක් කරොත් අපිට තරහ යනවද? නැහැ. අපි කැමති දෙ නැති දෙයකට විරුද්ධයි. විරුද්ධ දෙයක් කරොත් මොකද වෙන්නේ? තරහ යනවා. මේ පින්නතුන්ට ඡන්ද දෙන පක්ෂය ගැන තරහ යනවද? නැහැ. මොන පක්ෂය ගැනද තරහ යන්නේ? විරුද්ධ පක්ෂය ගැන. Tamanට විරුද්ධ පක්ෂය ගැන. ඒ නිසා පින්නතුනේ අන්න ඒක විරුද්ධ පක්ෂය ගැන තරහ යනවා නම් ඒක මොකද්ද? ද්වේෂය. කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. අකුසලයක් කියන වචනේ තේරුම තමයි හිත ගන්න අරමුණත් එක්ක යම් අකුසලයක් ඉපදුනෝති. හිත ගන්න අරමුණත් එක්ක යම් අකුසලයක් ඉපදුනෝති. මොකද්ද වෙන්නේ පින්නතුනේ? චිත්තසංතානයේ දවනවා, චිත්තසංතානයේ තවනවා, චිත්තසංතානයේ ගිනි තියනවා. ඒ කියන්නේ හිතට කිසිම සහනයක් නැහැ. තරහෙන් ඉන්න වෙලාවට පින්නතුනි තරහෙන් ඉන්න වෙලාවට මේ පින්නතුන් සහනයකින්ද ඉන්නේ නැහැ. එහෙනම් තමන් අසහනයකින් ඉන්නේ. තරහෙන් ඉන්න වෙලාවට මොකද්ද ඉන්නේ? අසහනයකින්. ඊට පින්නතුනේ හිත ගන්නවට විරුද්ධ වෙන ස්වභාවය. එතකොට මෙන්න මෙහෙම බලමු. දැන් මේ පින්නතුන තරහ යනවද නැද්ද? තරහ යනවා. එතකොට මේ පින්නතුන් මල ගෙදරක ගියාම හරි සතුටුයිද කනගාටුයිද? කනගාටු. ඒක කනගාටුව කියන්නේ මොකද්ද? දුක. දුක කියන්නේ මොකද්ද? නෑ පින්නතුන් කනගාටුව කියන්නේ අපි ඒ අරමුණ එහෙම වුණාට අපි කැමතිද විරුද්ධයිද? විරුද්ධයි. ඒ අරමුණට විරුද්ධයි. එතකොට ඒ නම් මොකද්ද? ද්වේෂය. එහෙනම් දේශයක මොඩල් එකක් තමයි කනගාටුව. මොකද්ද?
කනගාටුව. හිත ගන්න අරමුණට එතකොට දේශය කියන ස්වභාවය කනගාටුව ආකාරයෙන්ුත් අපේ ජීවිතේට ඉස්මතු වෙනවා. එහෙනම් කවුරු හරි පින්නතුනි කල්පනා කර ඉන්නවනම් නිකන් 100කට අරගෙන 18 දීලා නෙවෙයි 18 අරගෙන 100ට දීලා වගේ. එතකොට කනගාටුවෙන් ඉන්නේ. එහෙනම් මොන සිතකින්ද ඉන්නේ? ද්වේෂ සිත් වලින් ඉන්නේ. මොන සිත් වලින්ද ඉන්නේ පින්නතුනි? ද්වේෂ සිත් වලින් වාසය කරන්නේ. ඒ කියන්නේ අපි දේශය කියලා අඳුරගන්නේ ගහගන්න එක බැනගන්න එක විතරයි. නමුත් ඊට එහා ගිය දෙයක් දේශයේ තියෙනවා පින්නතුනි. එක වෙලා ඒ ගහගන්න බැන ගන්න එකත් නියමම දේශය. නමුත් කනගාටුව කියන්නේ මොකද්ද? ද්වේෂය. කනගාටුව කියන්නේ ද්වේෂය. අපි සමහර මලගෙදරකට ගියාම හිතෙනවා මෙහෙම. ඒ අය කවුරුත් අඬන්නේ නැහැ. එතකොට අපිට තරහ යනවා. එතකොට ඒක මොකද්ද? ද්වේෂය. බලපල්ලකෝ මුන්ට කිසිම ගාණක් නැහැ. එහෙම කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් සමහර මලගෙදරක ගියාම අඬනවා. හානේ හරිම ආදරෙන් ඉඳලා නේද? එතකොට මොකද්ද කියන්නේ? කවුරු හරි ද්වේෂයෙන් ඉන්නවනම් මලගෙදර ඒක තමයි නියම. ඒ කියන්නේ මලගෙවල් වලට ගියාව ගමන් මුනේ හිනහවක් පේනවද කනගාටුවක් පේනවද? කනගාටුවක්. මෙන්න මේ වගේ සිදුවීමක් වෙන්නේ. මම ජීවිතේ පළවෙනි වතාවකට බණක් කියන්න ගියේ මලගෙදරක. ඒක උනේ මෙහෙම. ඒ කාලේ මට එහෙම ධර්මයේ කියන්න ඕන කියලා දැඩි අදහසක් තිබුණේ නැහැ. මම එතකොට දෙනියායේ ආරණ්‍යක තමයි පින්නතුනේ හිටියේ. ඒ දෙනියායේ පල්ලේ කන්දේ. එතකොට ඒ ආරණ්‍යයට එක දවසක් දවල් දාන ඉවරනහම ආව උපාසක මහත්වරු ටිකක් ගම්බද පරිසරකේ කියලා දැක්කම තේරෙනවා. එතකොට ලොකු හාමුදුරන්ට කිව්වා අපේ හමුදාවේ ඉඳපු පුතා මැරිලා දැන් ගෙනල්ලා තින්නේ ලොකු හාමුදුර මට හාමුදුරුව නමක් දෙනමක් මේක මේ ආදාහනේ වෙලාගෙන මේ අන්තිම කටයුතු කරගන්න දෙන්න කියලා. ඒ ලොකු හාමුදුරුවෝ බයිපාස් එකක් කළා තිබුණේ. ඉතින් බැලුවා මේ ඒ ලොකු හාමුදුරුවෝ මගේ දිහා බලලා කිව්වා යන්න පුළුවන්ද කියලා. මගේ දැන් නම කියලා නෙමෙයි කිව්වා ඉස්සර නම. ඒක දැන් කියන්න ඕනේ නැහැ මගෙන් හොය යන්න පුළුවන්. මම ඉතින් කටවහගෙන හිටියා. ඊට පස්සේ කිව්වා හැබැයි තනියෙන් ගමන යන්න වෙන්නේ. දැන් මල කෙලියේ. මතක වස්ත්‍ර පූජා කරන ගාතාව දන්නෙත් නෑ. ඊට පස්සේ මොකද ආදාහනයක් කරන්න ඕන විදිය මට තේරෙන්නේ නෑ. බෑ කියන්නත් බෑ කියපු විදියට. හරි එහෙනම් හරි යන්න කියලා කිව්වා. දැන් ඊට පස්සේ කොයි කට්ටියට කොයි ඊළඟ දවසේ දානේ වළඳපු වෙලාව ඉවර වෙනකොට එන්න එකගෙන යන්න කියලා. දැන් පින්නතුනි මම ඒත් කල්පනා කර සාමාන්‍ය ආදාහනයකට සාමින්වහන්සේලා 3-4 නමක්වත් වඩිනවා. ඇයි මේකට වඩින්නේ නැත්තේ කියලා. ඒ අය යන ගමන් කියලාගේ මං අහුවා ඇයි වඩින අපේ ගම ඉතාමත් දුෂ්කරව තියෙන. හැමතුනේ කිලෝමීටර 3මාරක් විතර කන්දක් යන්න තියෙනවා. එහෙනම් ඉතින් මම බැලුවා වාහනයක් එන්නේ නැහැ. වාහනයක් එන්නේ නැහැ. ඊට පස්සේ කමක් නැහැ පළවෙනි ධර්මදේශනාව කියලා මං ඉතින් හිතුවා මෙහෙම මොනවා හරි මේ මොකක් හරි කියන්න ඕනනේ කියලා දැන් හිතාගෙන ඊළඟ දවසේ ආවා. ඉතින් මමත් දෙවුර වහලා අර මේ කුඩේකුත් අරගෙන ඉන්නකොට ගියා. ගිහිල්ලා බලනකොට කන්ද තනිකර පාරක් නැහැ. යන්න තියෙන්නේ මොනෙන් වලින් අර පඩි පෙළවල්. අර තියෙන වතුර පල්ලෙහාට කර මේකට කියන්නේ මොනවද? ඇලවල් දාලා තියෙන පඩි. දැන් ගියා 12 ඉඳලා ගියා 3:00 වෙනකන් ඒත් මල ගෙදර නැහැ. ඉතින් මං කල්පනා කරගත්ත හාමුදුරුවෝ එන්නේ නැති එක සාධාරණයි. ඊට පස්සේ මොකද වුනේ? මං ඇහුවා උපාසක මහත්තයෝ තව කොච්චරද? තව 70ම කාලක් විතර ඇති අපේ හාමුදුරුවනේ. කොමාරි ගෙදරට යනකොට 4යි කාල විතර වෙලා 12ට පටන් ගත්තේ යන්නේ මෙහෙම කන්දේ දෙනියායේ පැතිවල ගියාට පස්සේ පේනවා මේ කන්ද පැත්තේ සමතලා භූමියක් තියෙනවා ටිකක් ගෙවල් මං ඇහුවා කිව්වා 50ක් 60ක් ඒ පැත්තේ තියෙනවා කියලා ඊට පස්සේ අර මල ගෙදර සාමාන්‍ය හදපු ගෙදර ඊට පස්සේ මම එහි හිටියා කොහමද 100ක් 200ක් විතර මල ගෙදර පෙරලා හිටියා මේ හමුදාවේ ගිහිපු කෙනෙක් ඒ වෙඩි වැදිලා ගෙනල්ලා මම දැක්ක විතරයි ඔක්කොම උන්දලා අඬන්න පටන් ගත්තා අයියෝ ගාලා අඬන්න පටන් මං ඒත් කල්පනා කරා මං එන්න කලින් මෙහෙම සද්දයක් ඇහුනේ නෑ මගේ අඩුපාඩුවක්ද දන්නේ නෑ එතකොට පිළිඳින් එතකොට මම දැක්ක ගමන් දේශය අඩු වුණාද වැඩි වුණාද වැඩි වුණා දේශය වැඩි වුණා ඊට පස්සේ මොකද වුනේ මට ගිහිල්ලා එහෙම අර සුදු රෙද්දක් දාලා මෙහෙම පුටුවක් තියලා තිබුණා මට ওই මලකෙවල් වල යන්න අමාරු මගේ ඇලර්ජික් එකක් තියෙන නිසා මං අර පෙට්ටියට අවසන් ගෞරවය දක්වන්න ගියේ නෑ පෙට්ටියත් කොහොම හරි වහලා තිබුණේ අය මම ගිය විතර අර ස්ටෑන්ඩ් එකක් ගෙනල්ලා මගේ ඉස්සරහින් තියලා පෙට්ටියත් මගේ ඉස්සරහින්ම තියුවා මගෙන් අර ඊට පස්සේ ඒ අය ඉඳලා කතාවක් කරනනේ එයා කිව්වා මේ අපේ වැඩිය ආරණ්‍ය සාමින්වහන්සේට මේක බලන්න අවසන් ගෞරව දක්වන්න පෙට්ටිය අරින්න කියලා ඉතින් මම එපා කියන්නද අර ඉස්සරහා තියලා පෙට්ටිය ඇරියා ඊට පස්සේ මගෙන් ඇහුවා මතක වස්ත්‍ර පූජා කරනකම් පෙට්ටිය වහන්නද මෙහෙමම තියන්න මං කොහෙන ඔහොමම තියන්න වෙන කරන්න දෙයක් නැහැනේ
දැන් අර අම්මයි තාත්තයි මේ වගේ තරුණ කාලේ කෙනෙක් නැතුණා හරි දරා ගන්න අඬනවා ඉවරයක් අඬනවා ඉවරයක් නෑ. ඊට පස්සේ අර සුදු රෙද්දක් ගෙනල්ලා දුන්නා. දැන් මම ඕකට පාලියෙන් කියන ගාතාව දන්නේ නෑ. ඊට පස්සේ මම ඕක මට හිතුණා ওই ප්‍රශ්නේ වෙයි කියලා. මම ලොකු හාමුදුරුවන්ගෙන් ඕක අහන්න ගියා නම් මොකද දන්නවද මට වෙන්නේ? තමුසේ කතා කරන්නේ පටිච්චසමුප්පාදේ. තාම මතක වස්රෙට කියන ගාතාව දන්නේ නෑ. ඕක අහගන්න බැරි නිසා මම අහන්න ගියෙත් නෑ. මම පොත් පෙරලලා බැලුවා එකකවත් තියුනේ නෑ. ඉතින් මොකද්ද කරන්නේ? දැන් අර පන්සිල් දීලි ඉවර වෙලා මං ඉතින් කිව්වා මේ සිංහලෙන්ම කිව්වා. මේ මතක වස්ත්‍රය එතකොට මිනිස්සු වැඩේ අවුලක් නෑ. ඒක කිසි ප්‍රශ්නයක් නැතුව බේරුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් සුළු බණක් කියන්න ඕන. මම මොනව කියන්නේ මලගෙදරදී කියන කිසිම දෙයක් දන්නේ නෑ. ඉතින් මං කල්පනා කරා මං ඒ කාලේ පිනු කේසා, ලෝමා, නත, දන්ත ඕවා තමයි පාඩම් කර හිටියේ. මං කො මේ මලමිනිය කෙස් තියනවා පේනව නේද? තියෙනවා. ඔබලටත් කෙස් තියෙනවා. ඔය ආකාරයට අර ඒ කාලේ සතිපට්ඨානේ නවසීවතක ඒ ටික තමයි මම මතක් ඒ කියන්නේ තේරුම් ගන්න මින් හිටියේ. කිව්වා හැබැයි දැන් ඔක්කොගෙම ඇඬිල්ල නතර වුණා. පැය භාගයක් විතර කරන කොහොමද මම 4යි කාලේ 4:00ට පටන් ගෙන 6යි කාලේ විතර වෙනකන් කියලා. කට්ටිය කවුරුවත් අඬන්නේ එදා තමයි මම තේරුම් ගත්තේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියනකොට මේ ඇඬීම නතර වෙනවා. ඊට පස්සේ පින්නතුනි නැවත අර ඔක්කොම ඉවරයි. ඊට පස්සේ ආව මේ මට පින්දීලි ඉවර වෙලා අර කියන කෙනා අයි ಗುಣ කියන්න පටන් ගත්තා. මෙන්න අයිත් හොගාල් අඬනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් දේශය අයින් වෙනකොට අධර්මයෙන් නැවත මොකද වෙන්නේ? දේශය ඇති වෙනවා. ඒතර පිට කනගාටුව කියන්නේ හිත ගන්න අරමුණට විරුද්ධ ස්වභාවයක්. ඒක මොකද්ද? ද්වේෂය. අපි ওই අනුරාධපුරයේ පැත්තේ මලගෙවල් වල ගියාම මේ මලගෙවල් වල පැත්තේ තියෙන අන්තිමට ඔක්කොම හමුදුරුවන්ගේ වැඩ කටයුතු කරලා ඉවරනකොට එයා මේ පත්‍රිකාවක් අරගෙන අර ಗುಣ ගීතිකා කියනවා. තාත්තට වෙනම තියෙනවා, අම්මට වෙනම තියෙනවා. අරක කියනකොට හරක් වගේ ඔක්කොම අඬනවා. කියන්න අඬනවා. එතකොට පින්නදී මම ඒකයි තීරණය බෙර ඊටසේ ඊළඟට බෙරේ ගහනකොට දේශය අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. අර නලාව ගහලා බෙරේ ගහනකොට හෝ ගහලා අඬන්න ගන්නවා. ඉතින් ඒ නිසා පින්නදී මොකද වෙන්නේ? අන්න ඒ ආකාරයට හිත ගන්න විරුද්ධ ඒ අවස්ථාවේ අපි පරිගන්න යන්නේ නැහැ. අපිට ඒ අවස්ථාවේ තියෙන්නේ මොකද්ද? කනගාටුව. කනගාටුව කියන්නේ ද්වේෂයම කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. චිත්තසංතානයේ වනතනවා, චිත්තසංතානයේ ගිනි තියනවා. එහෙම. ඊළඟ මේ පින්නොත් ජීවිතේ යම් ප්‍රශ්නාවම කනගාටුවෙන් ඉන්නවද නැද්ද? ඒ ඉන්නේ මොහොකින්ද? ද්වේෂේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කිසි දෙයකට කනගාටු වෙන්න එපා. ඒක අකුසලයක්. ඒක මොකද්ද කුසලයක්? ඒක අකුසලයක් පින්නොත්. ඒ නිසා මේ පින්නොත් කනගාටු හිටියනම් දේශේ. ඊළඟ මේ සිදුවීම තවත් එකක් තියෙනවා. මේ අපේ ගමේ වෙච්ච සිදුවීමක් පින්නතුනි. අපිට අපේ ඉස්සරහ ගෙදර ඉන්න මාමා තමයි මේක පොඩි කාලේ කිව්වේ 1970 ගණන් වල විතර අපේ ගමේ සිද්ධ වෙච්ච දෙයක්. අපේ ගමට එන්න මෙහෙම කඳු දෙකක් තියෙනවා. එයා ආවන් පස්සේ මෙහෙම සමතලා භූමියක් තියෙනවා. ඒ කාලේ ඉතින් ලයිට් නැහැ. මේ දෙපැත්තෙම ඉස්සර කැලේ තිබුණේ. දැනටත් ටිකක් තියෙනවා. එතකොට පින්නතුනි මේ අපේ ගමේ ඉඳලා මේ අහංගම් කන්ද කියලා කිලෝමීටර් 6ක් විතර දුරින් පොලක් තියෙනවා අහංගම. ඒකේ වෙළඳාම් කළා එක මාම කෙනෙක් 8:00ට විතර ඇවිල්ලා දැන් මේ අර ඉස්සර තියෙන ලුමාලාද රැළේද බයිසිකල් ඒ බයිසිකල් අර පිටිපස්සේ පෙට්ටියකුත් බැලුවා මේ කන්දේන. එන්නේ 9ට විතර. ඉතින් මේ උඩ අර ඉස්සරහ ගෙදර මාමින්දරේ ඉස්සර අර එවරඩි ටෝච් කෑල් තියෙනනේ. ඒක දාලි ඉවරලා දිව ඇදලා මෙහිම ගහගෙන ඉඳලා බලාගෙන යනවා. එන්න මෙයා ගමන අඩු වෙලා. ඊට පස්සේ මොකද තව දිරටත් මෙහෙම ගහගෙන ඉටි බබ්බා කියලා අර බයිසිකලෙත් දාලා දුවන. දැන් අපේ ගමේ අදටත් විශ්වාසයක් තියෙන මේ පාර දෙපස හොල්මන් ඇති කියලා. එතකොට පින්නතුනේ මොකද වෙන්නේ? එයා ඉතිපිසෝ ගාතාව ඒ නිසා කිය තමයි ඇවිල්ලා තියෙන්නේ. අන්තිමට මොකද්ද උනේ? කොච්චර ඉතිපිසෝ ගාතාව කිව්වත් යක්ෂය යන්නේ බෑ. ඉතින් ඉටි බබ්බක් කියලා දෙනවා අර පිටිපස්සේ ගෙනාව මෑ කරල් වම්බොටු ඔක්කොම පාරේ තිබුණා කියලා කියනවා. එතකොට පින්නතුනේ අපි බය. එතෙන්දි මොකද්ද වෙන්නේ? බය. අපි බය සහගත අරමුණට කැමතිද විරුද්ධයිද? විරුද්ධ. අපි බය වෙන්නේ අපි විරුද්ධ එතෙන්දි වෙන්නේ මොකද්ද? මම ඒ අරමුණට විරුද්ධයි. හැබැයි මට ඒකට ඇටැක් කරන්න බැහැ. අන්න පිළිදෙ යම් අරමුණකට විරුද්ධ වෙලා ඒකට ඇටැක් කරන්න බැරි නම් අන්න එතෙන් ඒකට කියනවා බය කියලා. ඒකට කියන්නේ මොකද්ද? බය. ඒකත් ද්වේෂයම තමයි. එයම් අරමුණකට විරුද්ධ වෙන ස්වභාවයක් තියෙනත් ඒකත් ද්වේෂයම තමයි. එහෙනම් පිළිදෙ අපි බයෙන් හිටපු වෙලාවක් නැත්තම් එහෙනම් මොන සිත් වලින්ද වාසය කරලා තියෙන්නේ? ද්වේෂ සිත් වලින්. කුසල්ද අකුසල්ද? අකුසල්. එහෙනම් පිළිදෙ දේශයේ තවත් මොඩල් එකක් තමයි බය. මටත් මේ වගේම සිද්ධියක් ওই පාරදී සිද්ධ වුණා. හරිද?
අපි ඉස්සර ওই මලගෙවල් වල යන්න පටන් ගත්තේ 8 වසරේ අග හරිය ඉඳලා තමයි ගෙදරින් යන්න පටන් ගත්තේ. ඉතින් ගමේ ගොඩේ කොහේ හරි මලගයක් තියෙනම් කොහොම හරි ගිහිල්ලා එක්ක එළි වෙනකන් ඉන්නවා එක්ක රෑ 12ට විතර ගෙදර එනවා. ඉතින් ওই පාරෙන් තමයි අපේ ගෙදර එන්න තියෙන්නේ. මම එක දවසක් ওই පොල්ලේ අපේ ගමේ ඉඳලා පොල්ලේට කිලෝමීටර් 10ක් විතර මල ගෙදරක ගිහිල්ලා මම ආව රෑ කොහොම හරි 11ට විතර. එනකොට පින්නතුනි මම මේ පාරේදී අනිවාර්යෙන් දන්නවා යක්ෂයෝ භූතයෝ ඉන්න පාර. ඉතින් ඉතිබිසෝ ගාතාව ගැන මට ලොකු විශ්වාසයක් ඒ කාලෙත් තිබුණා. මං ওই පාරේ එනකොට කවදාවත් වටපිට බලන්නේ නැහැ පිටිපස්ස බලන්නේ. මේ හරිය යනකොට බෝක්කුවක් තියෙන උතන තමයි දොළ පිදේනි තටු තියන්නේ අපේ ගමේ මොන හරි වුණා. මං එනකොට පිදේනි තටුවකුත් තියලා තිබුණා. මම ඉතින් අරක තාටුක දෙන මල්ලි කියලා කතා කරා. මම බැලුවා කවුද දන්නේ නැහැ. පස්සේ බලන්න විදිහ. අයිත් මං මේ කන්දට එනකොට මල්ලි මං හිතුවා අද නම් වැඩේ මොකක් හරි පිදෙන්නටවත් ඇදිලක් දාන්නේ. ඊයසේ මේ උඩ තියෙන නුග ගහක් පින්නතුනි. දැන් පපුව වාව ගන්න බෑ. ඒත් පිටිපස්ස බලන්නත් බෑ මොකද බයයි. කවුද දන්නේ මල්ලි අපේ සීයා කතන්දර කියා දීලා තිනවා පිටිපස්ස බැලුවොත් හරි මොනවා හරි කිව්වොත් හරි ඉවරටම ඉවරයි. දැන් ඔක්කොම මතක් වෙනවා. මතක්කෙදි කොහොම හරි මම බයිසිකලේ පැද ගන්නත් බෑ දාඩිය දාගෙන මං ගෙදරට එනකොට මල්ලි මං දැන් බලනකොට යා ඉක්මනටම ඇවිල්ලා බලනකොට අර මල ගෙදර හිටපු අයියා කෙනෙක් දැන් මට ෂුවර් නෑ එයාගේ වේසය අරගෙන යක්ෂයෙක් ආවද මෙයාම මගව ඇයි කියලා අපේ ගෙදර යන්න විදියක් නැහැ අම්මා දොර අරින්නේ නැහැ මල්ලි ඒ නිසා තමයි මම මේ ආවේ අද පොඩ්ඩක් ඇලර්ට් එකක් දාන්න පුළුවන්ද කියලා මට දැන් ෂුවර් නැහැ මේ යක්ෂයෙක් මාත් එක්ක එන්නේ ඇවිල්ලාද ඇත්තටම මේ අර අයියද කියලා අපේ සීය කියන කතන්දර කියා දෙනකොට යක්ෂයන්ගේ හෙවණැල්ල වැටෙන්නේ අපේ ආච්චි පහන් ටික නිවලා ඔක්කොම නිදි මං කෝ අයියෝ ඔහොම ඉඳපන් අපේ ආච්චි දොර අරින්නේ නැහැ කුස්සිය පැත්තෙන් තමයි යන්න තියෙන්නේ මං ගිහිල්ලා පහනක් පත්තු කරලා ගෙනල්ලා බලනකොට හෙවණැල්ල වැටෙනවා නැතයි යක්ෂේ මාත් එක්ක ඉන්නවිලා ඔන්න ඒ වෙලාවේ තමයි මගේ බය ගියේ. එතකොට පින්නතිනේ ওই වගේ සිදුවීම අපිට පුංචි කාලේ සිද්ධ වෙනවා. එතකොට ඉන්නේ බයෙන්. මොකකින්ද ඉන්නේ? බය. බය කියන්නේ මොකද්ද? ද්වේෂය. බය කියන්නේ ද්වේෂය. එහෙනම් ඒ වෙලාවෙම අපි යම් බයකින් වාසය කරනවා මොකෙන්ද වාසය කරන්නේ? ද්වේෂය. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ වනාන්තරිනකොට කොහේදී හරි බයක් ලොමු දහ ගැනීමක් ඇති වුණොත් ඒ සිතුවිල්ල වාසය කරන්න එපා. මොකද්ද කරන්න කියන්නේ? එක්ක බුදු ගුණ හිතන්න. එහෙම නැත්නම් දහම් ගුණ හිතන්න. ඒ බයෙන් නම් ඉන්න එපා. හේතුව බයෙන් මරණයටපත් වුණොත් හොඳ උපතක් ලැබෙන්නේ නැහැ පිනයි. දේශ සිතුවිලි මොන සිතුවිලිද? දේශ සිතුවිලි. ඒ නිසා බය ඇති වෙච්ච ගමන් එක ප්‍රහාණය කරන්න කියලා කියනවා. එහෙනම් පිළිවෙල දේශයේ තවත් මොඩල් එකක් තමයි මොකද්ද? බය. ඒත් අරමුණට විරුද්ධයි. එතෙන්දී එනවා අරමුණට විරුද්ධයි. හැබැයි ඇටැක් කරන්න බෑ. අපි දැන් ගෙදරදී වෙන්නේ මොකද්ද? අරමුණට විරුද්ධයි. බොහොම කරා නම් මටත් එහෙම කරන්න පුළුවන්. ඒකට රෞද්‍ර වූ දේශය. මෙතෙන්දී තියෙන්නේ ද්වේෂය. අරමුණට විරුද්ධ වුණාට ඇටැක් කරන්න ස්වභාවයක් නැහැ. මෙතන අරමුණට විරුද්ධයි. ඒත් කර කියා ගන්න දෙයක් නැහැ. දැන් අයිත් ඉපදින්නෙත් නැහනේ. අන්තිමට පෙට්ටිය ගාව ගිහිල්ලා කියනවා අනේ පණේ රත්තරන් පණ එන්නේ නැහැ. එතෙන්දී පින්නතුනේ විරුද්ධ වෙන ස්වභාවය තියෙනවා. එතන ඒකට කනගාටුව කියලා තියෙනවා. තව එකක් තමයි දැන් අපි කවුරු හරි පින්නතුනේ අපේ ගෙදරට දැන් අපිට හිතවත් කෙනෙක් එනවා. ආවට පස්සේ අහනවා අම්මගෙන් අහනවා ඒ යාළුවා හොඳයි නේද? හාපෝ මගේ නම් කිසිම සතුටක් නැහැ. එතෙන්දි කියන්නේ මගේ නම් ওই ගැන කිසිම සතුටක් නැහැ කියන වචනේම තියෙන අරමුණට මොන ස්වභාවයද? විරුද්ධ ස්වභාවය. එහෙනම් පින්නතුනේ නොසතුට කියන්නේත් මොකද්ද? ද්වේෂය. එහෙනම් තවත් මොඩල් එකක් තමයි නොසතුට. මොකද්ද? නොසතුට වේශිනු ද්වේෂේන. එකක් රෞද්‍ර වේශයෙන්, එකක් කනගාටු වේශයෙන්, එකක් බය වේශයෙන්, එකක් නොසතුට. ඊට පස්සේ පින්නතුනේ යම් කෑමක් අරගත්තට පස්සේ ඒක කෙස් ගහක් හරි මොනවා හරි තියෙනවා. එතකොට නියපොතු කෑල්ලක් කියලා ගමු. අප්පිරියයි. මට අපුලයි කියලා කියනවා. එහෙනම් ඒ අරමුණට කැමති නිසාද අපුලයි තියෙන විරුද්ධ නිසාද? එහෙනම් පිළිතුර ඊළඟ මොඩල් එක තමයි අප්පිරියාව. මම ඒකට අප්‍රියයි, අප්‍රසන්නයි. එහෙනම් පිළිතුරේ අප්‍රිය ස්වභාවයෙන් ඊළඟට තමයි මට ওই මිනිස්සේ නම් පිළිකුල්. මොකද්ද කියන්නේ? පිළිකුල්. එතකොට පිළිකුල් පිළිකුල් කියන්නේ අරමුණට කැමති නිසාද විරුද්ධ නිසාද? එහෙනම් තවත් එකක් තමයි මොකද්ද? දේශයේ මොඩල් එක පිළිකුල්. එහෙනම් පිළිඳු උදේ ඉඳලා හැන්ද වෙනකම් වාසය කරන්නේ මොන සිත් වලින්ද?
දේශසිතුලි. අන්න ඒකයි ඊළඟ ප්‍රශ්නේ. ඒකයි මම කිව්වේ උදේ දැන් එක්ක අපි යම් සමහර අරමුණු වලට කනගාටු වෙනවා. සමහර අරමුණු වලට බය වෙනවා. සමහර අරමුණු වලට ඇටැක් කරනවා. සමහර අරමුණු වලට පින්නොත් අප්‍රියයි. සමහර අරමුණු පිළිකුල්. එහෙනම් අපි වාසය කරලා තියෙන මොන සිත්වලින්ද? දේශසිතුලි. චිත්තසංතානයේ දවනවා, චිත්තසංතානයේ තවනවා, චිත්තසංතානයේ ගිනි තියනවා. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ මොන මොඩල් එකෙන් ආවා. ඒවා ප්‍රහාණය කරන්න ඕන ඔබේ සිත විනාශ කරන ධර්ම තමයි මේවා. දැන් මේ පින්නතුන් දේශය කියලා හිතාගෙන ඉන්නේ මූණ රතු කරගෙන කාලි අම්මලා වගේ තරහ යන එක විතරයි. ඒක විතරක් නෙවෙයි. එතකොට පින්නතුනේ වරමතට ගන්න වෙලාව විතරක් නෙවෙයි දේශය. අන් මේ මොන මොඩල් එකෙන් ආවත් දේශය ඒකෙන් තේරෙන්නේ අපේ මේ ගත වෙච්ච ජීවිතය ගැන කල්පනා කරලා බැලුවොත්. එතකොට පින්නතුනේ වැඩිම පාරේ මොන සිතිවිලිද පහළ වෙලා ඇත්තේ? දේශ සිතිවිලි. එහෙනම් ගත වෙච්ච අතීතයේ සුන්දර දෙයක් වෙන්න පුළුවන්කම නැහැ. එහෙනම් මේ වගේ සිතුවිලි ආවොත් දැන් මේක ගැන ඉගෙන ගන්න ඕනයි. මේ මොන පැත්තෙන් ආවත් ඒක හිතේ ජීවත් කරන්න හොඳ දෙයක් ඉක්මනටම ප්‍රහාණය කරගන්න. නැත්නම් චිත්තසංතානයේ තරමටම අපහසුතාවයටපත් කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ අපිට අනුකම්පා පිණිස කරුණාවෙන් තමයි මේ හැම පැත්තක්ම අභිධර්මයේ පෙන්වලා තියෙන්නේ. මේ මොන පැත්තෙන් ආවත් ඔබට අවිලා තියෙන අකුසල අරමුණක් ඉක්මනට ඒක ප්‍රහාණය කර ගන්න. ඒ නිසා මේ කනගාටු ඇති වෙන වෙලාවට බුදුරජාණන් කනගාටු නැති කරන්න ධර්ම දේශනා කළා තියෙනවා. එතකොට බය ඇති වෙන වෙලාවට ඉතිවිසෝ ගාථා වගේ දේශනා කළා තියෙන එක නරක අරමුණක් නිසා. ඊළඟට අප්‍රියමනාප ඇති වෙලාවට අනිත්‍යතාවය බලන්න කියනවා. ඒකට ගැටෙන්න යන්න එපා කියලා කියනවා. විරුද්ධ වෙන්න යන්න එපා කියනවා. ඒ ආකාරයට. ඊළඟට පිළිදෙ හිතේ යම් දේශයක් ඇති වුණොත් මේ ස්වභාවය අපි කවුරු හරි බය ඇති වුණොත් සමහරට අපි අතේ තියෙන දෙයකින් දමලා ගහනවද නැද්ද? ගහන. එහෙම ගහන අපිට බය වුණොත් අපි මොනව කරයිද කියලා දන්නේ. එහෙනම් දේශයක් ඇති වෙච්ච වෙලාවට අපි කරන කියන දේ දන්නේ නැහැ පින්නම. ඊළඟ දේ තමයි මේ දේශ මූලික සිත් ඊටමත් භයානක සිත්. ඒ ලේසි පහසු සිත් නෙමෙයි. පින්නතුනි අම්මා මරන්න වුණොත් අම්මා මරන්නේ පින්නතුනි මොන මූලික සිත් වලින්ද? දේශ මූලික සිත්. අපි තරහක් ගියේ නැත්නම් කවදාවත් අම්මා මරනවද? නෑ. එහෙනම් මව මැරීම සිද්ධ කරන්නේ ද්වේෂය නිසා. පියා මැරීම සිද්ධ කරන්නේ ද්වේෂය නිසා. මෑත කාලේ පින්නතුනි අම්මට මේ කොයි කුරුණෑගල පැත්තේ කෑගල්ල පැත්තේ මේ ළඟකදීම වෙච්ච සිදුවීමක්. එතකොට නිතරම බීලාවිලා තාත්තා අම්මට ගහනලු. එක දවසක් ඉවස ගන්න බැරි තැන මොකද වෙන්නේ? තාත්තා මන්නයක් අරගෙන එනලු අම්මට ගහන. ඒ මන්නේ මුදුරල පුතා තාත්තගේ බෙල්ලට කොටලා. එතකොට පින්නතුනි තාත්තගේ බෙල්ලට කොටන්න පුළුවන් නම් මොන සිද්ධේ වෙලාවෙ ඇති වෙන්නේ? දේශ පංච ආනන්තරීය පාප කර්ම. මොන පාප කර්මද? පංච ආනන්තරීය පාප කර්ම පින්නතුනි. අන්නේ පාප කර්මය සිද්ධ වුණොත් ඊළඟ භවයේ අනිවාර්යයෙන්ම ගතිය මොකද්ද? අවීචි මහා නරකාදී. ඉතින් ඒ නිසා පින්නතුනි මේ පංච ආනන්තරීය පාප කර්මයේ මේ පාප කර්ම පහටම මුල් වෙන්නේ මොන මූලික සිද්ද? දේශ මූලික සිත්. ඇති කරන වෙලාවට දේශයෙන්ම තමයි ප්‍රාණඝාතය කරන්න ඕන. එතන ඒ නිසා පින්නතුනි ලෝභයටත් වඩා ඊටමත් භයානකයි මොකද්ද? දේශය. අපි හිත ඒ වගේ මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේව ඝාතනය කිරීම, ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ලේසෙලවීම, සංඝ ભેදය. ඒ ආකාරයෙන් පින පංච ආනන්තරීය අවීචි මහා නරකාදී ඊළඟ උපත අනිවාර්යයෙන්ම හදන්න පුළුවන්. මේ පාප කර්ම පහටම අනිවාර්ය මුල් වෙන්නේ මොන මූලික සිද්ද? දේශය. එහෙනම් දේශය පින්නතුනි භයානක දෙයක්. දේශය කියන්නේ හිතේ වඩන්න ඕන සර්පෙක් නෙවෙයි. හිතේ විස දල කඩන්න ඕන සර්පෙක් තමයි දේශය කියලා කියන්නේ. පින්නතුන් දන්නවද මේ ගෙවාගෙන ආපු සංසාරේ අපේ අතින් අපේ අම්මලා මරලා තියෙනවා. මෙතනින් අපි හැමදෙනාම මේ ගෙවාගෙන ආපු සංසාරේ ලේසි පහසු දෙයක් නෙවෙයි. අම්මලා තාත්තලා අපි අපේ අතින් ඝාතනය කරලා තියෙනවා. ඒක නිසා ඒවට කියන්නේ පංච ආනන්තරීය පාප කර්ම අපි සිද්ධ කරලා තියෙනවා. ඒ සිද්ධ කරලා තියෙන්නේ මොන මූලික සිත් වලින්ද? ඒකට පින්නතුන් විපාක වශයෙන් කල්ප ගණන් නිරේ පැහිලා තියෙනවා. කල්ප ගණන්. ශේෂ විපාක තාමත් අපේ පිටිපස්සෙන් එළවනවා. අපි දන්නේ මේ විපාකෙන්නේ මේ හේතුව නිසා කියලා. ඒක භව 500 අනිවාර්යෙන් ඊට කලින් භවයේ අම්මා තාත්තා මැරුවේ නැහැ. මේ මහා පෘථිවියේදීත් අපේ අතින් අම්මා තාත්තා මැරුණේ නැහැ. මීට කලින් පෘථිවිය වලදී පින්නතුනි අපේ අතින් ඒ සිදුවීම ඇයි මේ පෘථිවියේදී මැරුවේ නැත්තේ කියන්නේ? මේ පෘථිවියේදී මැරුණාම කවදාවත් මනුස්ස භවයක් ලැබෙන්නේ කල්පේ අවසන් වෙනකම් කොහෙද? නිරේ. කල්පේ අවසන්. ඒ නිසා මේ පෘථිවියේදී අපේ අතින් ওই පංචානන්තරීය පාප කර්ම වෙලා නැහැ. හැබැයි වෙන්න තියෙන ඉඩකඩ නැද්ද? තියෙන හේතුව අපි දේශය නැති කළා. අපේ හිතේ දේශයේ තියෙනවා. ඒ නිසා අපිට මේ පෘථිවියේදී නැවත වාරයක් පින්නතුනි ආනන්තරීය පාප කර්ම පහ වෙන්න පුළුවන් සියලුම සම්භාවිතාව සියලුම හේතු අපේ හිතේ තියෙනවා. සියලුම හේතු අපේ හිතේ තියෙනවා. ඒ නිසා පින්නතුනි දැන් අපි මේ මනුස්ස භවයක් ලබලා තියෙන්නේ. මේ මනුස්ස භවයේ තියෙන ගති සම්පත්තිය නිසා සමහර අකුසල විපාක දෙන්නේ නැතුව තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒකයි මේ සංසාරේ භයානකයි කිව්වේ. අර ශේෂ විපාකයන් උඩට නැගලා ආවොත් අපිට අපේ මේ ජීවිතේට වෙන දේවල් අපි දන්නේ
මේ ගස්ගල් වගේ ඉන්න මිනිස්සු එක පාරට කර කියා ගන්න දෙයක් නැති තත්වයටපත් වෙන. හේතුව අර අතීත ශේෂ විපාකයන් විපාක දෙන්න ආවට පස්සේ අපි දන්නේ අපි මොන තත්ත්වෙ හිටියත් පිළිතුරේ අන්ත අසරණ තත්ත්වයටමපත් කළා. දන නිසා මේ ගෙවාගෙන ආපු සංසාරේ අපි නොකරපු පාපයක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒ පාප ධර්ම කළා නිරේ දුක් විඳපු ගාන මෙතකයි කියලා කියන්න බෑ. ඒ නිසා පින්නතුනේ අපිට මේ යම් කිසි කුසලයක බලයකින් තමයි මේ දුර්ලභ මනුස්ස භාවය ලැබිලා තියෙන්නේ. ඒ ශේෂ ශක්තිය ප්‍රත්‍යවමින් හිතෙන් හිතට ප්‍රත්‍යවමින් චිත්තසංතානෙ තියෙනවා. හැබැයි එයාට ස්වභාව දහමේ වෙලාවක් හදලා දුන්නොත් කවදාවත් විපාක දෙන්න පසුබට වෙන්නේ නැහැ. ඒ ධර්ම කර්මයට අවස්ථාව දුන්නොත් මුගලන් මහරහතන් වහන්සේටවත් ගැලවෙන්න පුළුවන් උනේ නැහැ. එහෙනම් අපි ගැන කවර කතාවද? ඒ නිසා අපිට එවැනි භයානක කමක් අපේ ජීවිතවල තියෙනවා. අපි හැමදෙනාගේම ජීවිත. අන්න ඒ නිසා ඉක්මනටම සතර අපායෙන් නිදහස් වෙන්න ඕන. මේ ජීවිතේ අපි එච්චර පව් කළා නැහැ. අපි මේ කරපු පාප කර්ම මෙතකයි කියන්න බැරි සංඛ්‍යාවක් මේක ශේෂ ශක්තිය තියෙනවා. ඒ කියන්නේ අර දැන් පාප කර්ම විපාක දෙන කාල තුනක් තියෙනවනේ මොකද්ද? ditta ධම්ම වේදනීය, අපරාපරිය වේදනීය, උපජ්ජ වේදනීය. එතකොට මේ උපජ්ජ වේදනීය වශයෙන් ශේෂ ශක්තිය තාම එනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ශේෂ ශක්තිය විපාකයට පැමිණිනා. මුගලන් මහරහතන් වහන්සේටත් එහෙමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේටත් එහෙමයි. අපි ගැන කවර කතාවද? අපි සමහර භවවල මස් මරණ පවුල් වල ඉපදිලා අනන්ත සත්තු මරලා තියෙනවා. හොරකම් කරන කණ්ඩායමසේ හොරකම් කළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි ඔබ හොරු වෙලා අහු වෙලා රජතුමාගෙන් බෙලි කැපුම් කාපු වාර ගන්න බැලුවොත් ඒ ගලාගේ රුධිරය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. එහෙනම් හොරකම් කළා නැද්ද? හොරකම් කළා තියෙන. නියමටම ගේම් දීලා තියෙනවා. ඒ නිසා පින්නතුනේ දැන් තියෙන පයිල් වලට වඩා ඒවා අපි කළා තියෙනවා. ඒ නිසා මොකද මේ ශේෂ ශක්තිය අපේ චිත්තසංතානයේ අනන්තර සමනන්තර ප්‍රත්‍ය ඒ ආකාරයට ප්‍රත්‍යවමින් හිතෙන් හිතට එනවා. ඒක තාම විපාක දෙන්න කාලය ආවේ. ඒ විපාක කාලේ එන්න කලින් ඒක අහෝසි කරලා දාන්න පින්නොතින් ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරන්නම වෙනවා. එහෙම කරගන්න බැරි වුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට විඳින්න තුන දුක මෙතකයි කියලා කියන්න බෑ. එහෙමයි කියන්නේ. ඔබට තව මේ සංසාරේ යන්න වුණොත් ඔබට අඬන්න තියෙන කඳුළු එකතු කරොත් මේ සතර මහා සාගරයේ ජලයට වඩා අඬන්න ඒ හේතුව පින්නතුන අතීත අනාගතයේ කරන කර්ම විතරක් නෙවෙයි අතීතයේ කරපු කර්මත් විපාක දෙන්න පැමිණිලා බලාගෙන ඉන්න නිසා. ඒක බුදුරජාණන් වහන්සේට කර්ම විශේෂ නිසා සර්වඥතා ඥාණයට අපේ මනස පේනවා. ඒ නිසා පින්නතුනි මොකද වෙන්නේ? ලෞතර බුදුරජාණන් වහන්සේලා ඒ අපිට ඒව කියන්නේ දැන් කිව්වොත් ඔයා මේ අපිට දැන් බුදුරජාණන් වහන්සේ ගාවට ගියාම ඔයා මෙන්න මේවා කළා තියෙන මේ භවෙත්. කියව ගමන් අපි මොකද වෙන්නේ? බයෙන් වාසය කරන්නේ. මොකින්ද වාසය කරන්නේ? ඒ නිසා බුදුරජාණන් වහන්සේ එන පුද්ගලයාට කිසි විට කියන්නේ නැහැ. යා කරපු කර. එයාට කියන්නේ එකම දේ. ඔබට ආදරේ නම්, ඔබට හිතවත් නම්, ඔබ ඉක්මනට ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරන්න. එතකොට පින්නතුනි මොකද වෙන්නේ? ඒ නිසා අනුගමනය කළ කවුරු හරි සෝතාපන්න වුණොත් මොකක් වුණොත්ද? සෝතාපන්න වුණොත් ඔබට විඳින්න තියෙන දුක කොච්චරද? මේ පොළවෙන් ගත්ත ගල් කැට 7ක් වගේ ප්‍රමාණයක් විතරයි. ඔබට මේ සංසාරේ ගියා නම් ওই ප්‍රතිඵලය ලබන්නේ නැතුව ඔබට මේ මහා පර්වත වගේ ප්‍රමාණයක් දුක් විඳින්න වෙනවා. ඒක වෙලාව සාගරයෙන් දිය දෝතක් අරගෙන දින මහණෙනි මගේ මේ ශ්‍රී හස්තයේ තියෙන දියද වැඩි සාගරයේ තියෙන දියද? භාග්‍යතුන් වහන්සේ සාගරේ කොච්චර ජලස්කන්ධයක් තියෙනවද? හරියට හරි මහණෙනි. කවුරු හරි සතර අපායේ නිදහස් නොවුනොත් එයාට මේ සාගරය වගේ දුක් විඳින්න තියෙනවා. කවුරු හරි සෝතාපන්න වුණොත් එයාට තව තියෙන්නේ මගේ දිය අතට ගත දිය වගේ දුක් ප්‍රමාණයක් විතරයි. එහෙනම් අපි ඇයි එහෙම බර කළා මේ පෙන්වන්නේ? අපේ අපි අනන්ත සංසාරේ කරපු පාප ධර්ම. ඒ වගේම අපි නොදීපු දානෙකුත් නැහැ මේ සංසාරේ. බුදුවරුන්ට පවා දානි දීලා තියෙනවා. නොදීපු දානෙකුත් නැහැ. ඒවත් එහෙම තමයි. ඒ කුසල ශක්තියක් තියෙනවා. අර අකුසල ශක්තියක් තියෙනවා. ඒ නිසා කුසල ශක්තිය එනකොට සැපයි සුවඳයි තමයි අකුසලයේ ආවොත්. අන්නේ වෙලාවට කර කවුරුවත් පිළිහිටට පිළිසරණට නැහැ පින්නතුනේ. ඒ නිසා මොනවද ඉක්මනට මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ මැරෙන්න කලින් කොහොම හරි මේ සතර අපායෙන් ගොඩ යන්න කල්පනා කරගන්න ඕන. ඊළඟ දේ තමයි අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වටින්න ඕන ඔතෙන්දී තමයි. ඒක තේරෙන්නේ මේ සතර අපා බය කාට හරි තේරෙන්නේ නැත්තම් ඔහුට පින්නතුනේ මේ බුදුදහම එක් සාම්ප්‍රදායික ආගමක් පමණයි. කාට හරි Taman සතර අපායට වැටෙනවයි කියලා බය තේරෙන්නේ නැත්තම් ඔහුට තවත් මේක එක් ආගමක් පමණයි. ඒක සාමාන්‍ය ඒක බෞද්ධද අබෞද්ධද කියලා නෑ. දැන් අපි බලන්න ලංකාවේ ඉන්න ගොඩාක් අය බෞද්ධ අයනේ. ඒගොල්ලොන්ට මේක තවත් එක් සම්ප්‍රදායික ක්‍රමයක්. පන්සලට ගිහිල්ලා මලක් පහනක් පූජා කරා. එතනින් පස්සේ ගෙදරට ඒ 3 මාසෙට 7 දවසට දස මාසෙට දානෙ දුන්නා. දරුවෙක් ඉපදුනහම දානයක් මානයක් දුන්නා. ඕක ලංකාවේ සම්ප්‍රදාය. එයාට ඊට එහා දෙයක් මේ බුදුදහමෙන් ඕන
නෑ. එහෙනම් මේ බුදුදහම වටින්නේ මේ ලෝකේ මොන මිනිස්සෙට උනත් තමන්ගේ සතර අපායට වැටෙන්න යන ජීවිතයක් තියෙනවා. එයින් ගලව ගන්න මේ ධර්මය හැර වෙන පිළිසරණ නැහැ කියලා කල්පනා වෙච්ච අයට විතරයි මේ ධර්මය ඕන. අනිත් අයට මේක සාමාන්‍ය දෙයක්. ඒ නිසා පින්නතුනි එහෙනම් ඔබ ඉස්සෙල්ලම බලන්න ඕන මෙන්න මේ තියෙන මෙහෙම භයානක තැනක් තියෙනවා. ඒක ඊළඟ දේ තමයි ඊළඟට හිතෙන්න පුළුවන් ඇත්තටම ওই වගේ තැනක් තියෙනවද? ඊළඟ ප්‍රශ්නේ තමයි මොකද්ද? ඇත්තටම නිරේ කියලා දෙයක් තියෙනවද? ඇත්තටම ওই പ്രേත ලෝක කියලා දෙයක් තියෙනවද? ගොඩක් අය ඒව දැකලත් නැහැ. ඒක හිතෙන් තේරුම් ගන්න එකක් විතරයි. එතකොට හැබැයි අපිට පේනවා තිරිසන් ලෝකේ. අපිට මොකද්ද පේන්නේ? තිරිසන් ලෝකේ පේනවා පින්නු. එතකොට මේ තිරිසන් සත්වෝ විඳින දුක අපිට පේනවා. ඒක හිතා ගන්න බෑනේ. දැන් මාළුන්ට අපිට වගේ දලකට අහුන තුන්ට වෙන දේ අපි දන්නවා. සමහර බල්ලෝ ලෙඩ වුණාම උගෝ හොස්පිටල් වලට යන්න පුළුවන් බෙහෙත් දාගන්න. ඒ නිසා ඒ දුක පෙනුනත් අපිට ඒත් හිතෙන්නේ මොකද්ද? අනේ ඕක තවත් වෙන ලෝකයක් අපේ ලෝකේ නෙවෙයි. එහෙනම් අපිට නිරේ පෙනුනත් පින්නතුනේ අපි ඒක විශ්වාස කරන්නේ නැහැ. දැන් අපිට හදිසියෙ නිරේ පේන්න ගත්ත කියමු. ඒත් සතර අපායට බය තියෙන කෙනා ඕක විශ්වාස කරයි. අනිත් කට්ටිය මොකද්ද? ඕක තවත් එක් ලෝකයක් විතරයි. ඒ වගේ සාමාන්‍යකරණය කරගන්න. ඒ නිසා පින්නතුනේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වටිනාම තැන තමයි මේ අතීතයේ කරපු මේ පාප කර්ම වලින් ගැලවිලා යන්න පුළුවන් ආර්ය අෂ්ටාංග මාර්ගය ලැබෙන පළවෙනි ප්‍රතිඵලය තමයි සෝතාපන්න. එතෙන්දී තමයි යම්කිසි ආකාරයට සංසාරේ පින්නතුනේ යම් මානසික සහනයක් ඇති වෙන මොහොත. ඊට මෙහා අපි කාටවත් මානසික සහනයක් නම් ඒව ඔක්කොම හිතින් හදාගත්තු සහන විතරයි. ඒව ටක් ගාලා අසහනයට අපිටමපත් වෙනවා අපේ අත්දැකීම් වලින්. අපි හිතින් හදාගත්තු සහන වැඩි කාලයක් යන කලින් මොකද වෙන්නේ? අපිම අසහනයටපත් කරනවා. ඒ නිසා අපි යම්කිසි සහනදායි තත්යකට මේ සංසාර ගමනේ මනස ගේන නම් ඔන්න ඔය ප්‍රතිඵලය ලබා ගන්න ඕන. දැන් අපි මේ පින්නතුන් හිතන්න පුළුවන් මේ අපි ධර්මයේ උගන්වනවා. අපිටත් මේ පින්නතුන්ට තියෙන ආසාවල් ඒව ඒ ආකාරයෙන්ම පවතින. අයි මෙහෙම ඉන්නේ. හේතුව තමයි ඔන්න ඕකට තියෙන බය. ඔතෙන්ට වැටුනොත් කර කියා ගන්න දෙයක් නෑ. එතෙන්ට වැටුනොත් කවුරුත් නෑනේ. අන්න ඒ නිසා තමයි තරුණ කාලේ වුණත් පින්නතුන් මේ ධර්මයට මෙච්චර කැමති. නැත්නම් මේ ලෝකේ තව මිනිස්සු කරන වැඩ වලින් අපිටත් ඒව කරන්න යන්න පුළුවන්. ඒවට කාලය අපිටත් ඕන. නමුත් ඒවට කාලයක් දෙන්න බැරියයි. හදිස්සියෙන් හරි මරණයෙන් පස්සේ ඔතෙන්ට වැටුනොත් කවුරුවත් පිහිටට අන්න ඒක තේරුණු නිසා තමයි බොහෝ අය සමහර වෙලාවට මේ පැවිද්ද කියන එක ලේසි දෙයක් නෙවෙයි. දැන් මේ පින්නතුන් දන්නවා මේ කාලේ ගොඩාක් තරුණ අය පැවිදි වෙලා ඉන්න ගොඩක් කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයක් හරි පැවිදි වෙනවා. ඒ පැවිදි වෙච්ච අය ওই පැවිදිලා ඉන්න ඕන ඕකට තියෙන බය නිසා තරුණ කාලේ. නැත්නම් වෙන මොහොකටවත් නෙවෙයි. ඒ අයට හිතෙන්නේ මොකද්ද? තව ඉස්සරහට මේ නිකන් හරි හම්බ කරගන්න කාලේ විඩංගු කරොත්. ඒවට ගියොත් කසාද බැන්දොත්. ඕවට යම් යම් කාලය දුන්නොත් හදිස්සියෙන් සතර අපායටනුත් කවුද පිහිටට? එහෙම ඉන්න කෙනා තමයි කොහොම හරි ওই මෙච්චර මානසික පීඩන තීදි පැවිද්ද කියන එක ලේසි දෙයක් නෙවෙයි. විශාල පීඩනයක් ඇති වෙන දෙයක්. ඒ පීඩනය දරාගන්නේ ඇයිද? මේ පීඩනයේ සුළු දෙයක්. මේ සංසාරේ විඳින වෙන තීන දුක පුංචි දෙයක් නෙවෙයි. ඒ නිසා පින්නතුනේ ඔබට ජීවිතේ යම් කිසි ආකාරයක මේ ධර්මයේ තියෙන එක ඉලක්කයක් තියන්න. අපි අපේ ජීවතුන් අතර ඉන්නකොට යුතුයකම් තියෙන ඒවා ඉෂ්ට කරන්න ඕන. අපි හරි හම්බ කරන්න ඕන. නමුත් ඔබ ඔබගේ සතර අපායේ නිදහස් වෙන කොච්චර කාලයක් මැරෙන්න කලින් දිනව තියෙනවද කියලා ඒක ඉතාමත් වැදගත්. දැන් මොකද ඔබට මරණයෙන් පස්සේ නැවත මේ chance එක එන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකයකට යන්න බැරි වුණොත්, බ්‍රහ්ම ලෝකයකට යන්න බැරි වුණොත්, මනුස්ස ලෝකේ මිත්‍යා දෘෂ්ටික නොවන පවුලක ඉපදින්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම මේ chance එක නම් එන්නේ නැහැ. දැන් අපි පින්නතුනේ බෞද්ධ. අපි දැන් මෙතන එන හැම කෙනෙක්ම කර්මඵලය අදහනවා. ඒ නිසානේ මේක ඉගෙන ගන්න. අපි පින් කරනවා. පින් කල්ලි ඉවරලා අපිට ඊළඟ උපත ලැබෙන්නේ කොරේ ඇමරිකාවේ පවුලක. පුංචි කාලෙම අරමුණ මොනවද? මිත්‍යා දෘෂ්ටිය. ඊළඟට එහෙනම් ඊළඟ ජීවිතේ පිනට නැඹුරු වේද පවට නැඹුරු වේද? පවට නැඹුරු. එහෙනම් පිනද ඊට පස්සේ මරණයෙන් පස්සේ නැවත කොහෙද? සතර අපාය. එහෙනම් ඒ භයානකකම අපි ගාව තියෙනවා. ඉතින් ඒකට පින්නතුන් උත්තරේ මේ පින්නතුන් කොහොම හරි හොයාගන්න. බුදුරජාණන් වහන්සේ මේකට කියන්නේ මෙහෙමයි. ඉසගිනි ගත්තොත් ඒ ගින්න නිවන්න ඕන නෑ. මොකද සංසාරේ ඕන තරම් ඉසගිනි අරගෙන මැරිලා ඒ යන කාලයක් දෙන්න කියන මොකද්ද? සතර අපායෙන් නිදහස් වෙන්න කරන වැඩේට. හිසගිනි ගත්තොත් ඒ ගින්න කියන්නේ නිවන්න එපාය. ඔබ ඒ වෙලාවෙත් මොකද කරන්නේ? සතර අපායෙන් ගැලවෙන්න මහන්සි ගන්න. මොකද හිසගිනි ගන්න යන කාලයක් ඒකට දුන්නොත් ඒ අයින් වෙන්නේ කාලෙට දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ වටිනා කාලය. ඒ නිසා අපිට එච්චර බරකල් එච්චර ගැඹුරු කරලා කියන්නේ අපි මේ යන සංසාර ගමන ඉතාමත් ඛේදජනක අවස්ථාවකටපත් වෙලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පේන නිසා. ඉතින් ඒක තේරුම් ගන්න නම් ඇත්තටම ප්‍රඥාවක් ඕන පින්නද. ඇත්තටම ප්‍රඥාවක් ඕන නැත්නම් ඒක තේරෙන්නේ නැහැ. ප්‍රඥාවට තමයි වැටහෙන්නේ මෙහිම භයානකමක් අපිට තියෙනවා. මේ භයානකකමින් ඈතර උනේ නැති වුණොත් වැඩි කාලයක් මට මේක කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පින්නතුන් කැමැති අදිෂ්ඨාන කරගන්න. මේ පින්නතුන් සතර අපායෙන් නිදහස් වෙන අදිෂ්ඨාන කරගත්තොත් ඒක මේ පින්නතුන්ට. මේ පින්නතුන් සතර අපායෙන් නිදහස් වෙන්න ඕනේ නැහැ සාමාන්‍ය විදිහට යනකොට ඒකත් මේ පින්නතුන්ටම
තමයි ඒකට මට බලපෑම් කරන්න බෑ. ඒක තමන් මේ කරුණු තේරුම් අරගෙන ඒක හිත හදාගන්න. ඊළඟට පින්නතු මේ දේශය ගැන කියනකොට හිත ගන්න අරමුණට මොන ස්වභාවයද? විරුද්ධ වෙන ස්වභාවය. ඒ දේශය ඇති වෙන්නේ ගහේ කොලේ, ඇලේ දොලේ, මම්මාවත් වල නෙවෙයි. ඒක ඇති වෙන්නේ කොහෙද? හිතේ. ඒ හිත තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි. තමන්ම අරමුණු ගන්න ආයතන 6 තුල. එහෙනම් පින්නතුනේ මේ දේශයේ නැමැති අකුසලයෙන් පීඩා දැන් අපි කවදාවත් තරහින් තරහ ගියපු කෙනෙක් සතුටින් ඉන්නවද? මට මේ පින්නතුන් දැකලා තිනවද? තරහ ගියපු කෙනෙක් ඒ වෙලාවේ සතුටේ තිනවද? එහෙනම් දේශය නිසා ඉස්සෙල්ලම නැති වෙන්නේ මොකද්ද? තමන්ගේ සතුට. දේශය ඇති කරගත්තම ඉස්සෙල්ලම නැති වෙන්නේ කාගේ? තමන්ගේ සතුට නැති වෙනකොට වටේ පිටේ අයගේ සතුට නැති කරනවා. නැති කරන්නේ ඒගොල්ලොන්ටත් බැන්නට පස්සේ ඒගොල්ලෝ මොකද වෙන්නේ? ඒගොල්ලොන්ටත් දේශසිත උපදිනවා. ඊට පස්සේ තමන්ට සතුට නැහැ, අනිත් අයට සතුට නැහැ. ඒ නිසා පින්නතුනි දේශයේ පහළුණා මුලින්ම විනාශයටපත් වෙන්නේ මුලින්ම තමන්ගේ සතුට තමයි තමන් නැති. කනගාටුන් ඉන්න කිසිම කෙනෙක් සතුටින් ඉන්නවද? නැහැ. ඒයි දේශය නිසා. ඒ නිසා අපි යම් කෙනෙක් කනගාටුවෙන් ඉන්නවනම් ඔහු නැති කරගෙන තියෙන ඔහුගේ සතුට. අන්න බලන්න පිළිඳ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙගටිව් ධර්මයක් නෙවෙයි. එහෙනම් අපි මේ ජීවිතේ අපි හැම දෙයක්ම කරන්නේ සතුටින් ජීවත් වෙන්න. මොකින් ජීවත් වෙන්නද? සතුටින් ජීවත් වෙන්න. එහෙනම් අපේ සතුට නැති කරන්නේ අපේ ධනෙ නෙවෙයි. අපේ සතුට නැති කරන්නේ අපේ මේ යාන වාහනේ. අපේ සතුට නැති කරන්නේ මොකද්ද? අපේ හිතේ උපදින ද්වේෂය. එහෙනම් පිනෝ ද්වේෂය උපදින වෙලාවට වේදනාව මොන වේදනාවද? දුක් වේදනාව. කිසිම දේශසිතක් සැප වේදනාවෙන් යුක්ත නැහැ. කිසිම දේශසිතක් එක ප්‍රීතිය උපදින්නේ ප්‍රීතිසින්ත පලා යනවා. දේශයත් කිසිම සැප වේදනාවක් එක මුණේ හිනාවක් බලන්න පුළුවන්ද? බෑ පින්නතුනි. ඒ නිසා කාට හරි දේශය ඇතුනොත් අපි අනුකම්පා කරන්න ඕන. මොකක් කරන්න ඕනද? ඇයි? ඔහුගේ ප්‍රීතියත් නැති කරගෙන, ඔහුගේ සැපයත් නැති කරගෙන. එහෙනම් පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන කවුරු හරි දේශයෙන් හිටියොත් ඔහුට අනුකම්පා කරන්න. වෙන කරන්න දෙයක් නෑ. ඔහුම විනාශ කරගත්ත කෙනෙක් කියනවා. ඉතින් ඒ නිසා පින්නතුනි තමන්ගේ හිතේ දේශය ඇති වෙනවා නම් තමන්ම කල්පනා කරලා බලන්න තමන්ම විනාශ වෙන. මම ඊළඟට මේ දේත් කියන්න. මේවා ඉගැන්නුවා කියලා මේ පින්නතුන් හෙට කනගාටු වෙන නතර කරන්නේ. හෙට දේශය නතර කරන්නේ නැහැ. එහෙම කරන්න පුළුවන් නම් ඒක හොඳයි. එහෙම කරන්නේ නැහැ. කරන්න පුළුවන් වුණා සමහරට කරන්නේ නැහැ. හැබැයි ඔබ මතක තියාගන්න. ওই නැති වෙන්නේ ඔබගේම සතුට තමයි. දැන් මට තරහ යන වෙලාවට මට හිතෙනවා අනේ දෙයියනේ මගේම සතුට තමයි නැති. ඒත් කර කියා ගන්න දෙයක් නැහැ. එන්න ඒක හරි මතක් වෙන එක වටිනවා. එතකොට ඔබට ඉක්මනින්ම කනගාටුවක් ඇති වුණොත් නිදහස් වෙන්න පුළුවන්. එතකොට ඉක්මනින්ම බයක් ඇති වුණොත් නිදහස් වෙන්න පුළුවන්. එහෙනම් පින්නතුනි මේ මොඩල් එකේ ජීවිතේ ඊට පස්සේ අරමුණු වෙනකොට ඔබ යම් අවස්ථාවක බය වුණොත් කල්පනා කරන්න මේක මට යහපත පිණිස පවතින අරමුණක් නෙවෙයි. ඒක ඉක්මනින් මේ බයෙන් නිදහස් වෙන්න පාර හැදෙනවා. ඊට පස්සේ ඔබට යම් කනගාටුවක් ඇති වුණොත් කල්පනා කරන්න මේකත් මට යහපත පිණිස පවතින්නේ නැහැ. එහෙනම් ඉක්මනට එකෙන් අයින් වෙන්න. ඒ නිසා මේ ධර්ම ඉගෙන ගැනීම ඔබට ලැබෙන ලාභය මොකද්ද? ඉක්මනටම තමන්ගේ හිතේ ස්වභාවය තේරුම් අරගෙන හිත ඉක්මනට සතුටටපත් කරගන්න. ඉතින් අපි ජීවිතේ මහන්සිය නෝක කරන්නේ. ජීවිතේ වැඩිපුරම මහන්සිය වෙන මොකද? සතුටින් ඉන්න. සමහර අය ජීවිතේ සතුටින් විශාල ධනෙ හම්බ කරනවා. ඒ හම්බ කරනකොට එයාට සේවකේ පේන්න බෑ මොකද්ද යන්නේ? තරහ යනවා. එහෙනම් ඒ මිනිස්සෙක්ව සල්ලි තියුණා. AC කාමරයක හිටියත් සතුටින්ද ඉන්නේ? දේශේ. හරියට සේවකයා පොඩ්ඩක් ඇලවෙලා ඇවිද්දත් ඉවරයි. හදිසියෙන් ඇවිල්ලා මොකක් හරි ගරු කරේ නැත්තම් ඒත් ඉවරයි. නේ? සමහරට සිකියුරිටි හරියට කෙලින් හිටියේ නැත්තම් ඒත් ඉවරයි. එතකොට පින්නතුනි මොකද්ද වෙන්නේ? තමන්ම මෙච්චර ධනය හම්බ කරගන්නේ තමන්ගේ සතුටට තියාගන්න. හැබැයි තමන්ගේ ජීවත් වෙන පරිසරය තුළම සතුට ඇති වෙන කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. හදිස්සියෙන් හරි පින්නතුනි හොඳට තරහ යන සාමියෙකු හොඳට තරහ යන බිරිඳකුගේ ගෙදර හිටියොත් මොකද්ද වෙන්නේ? ඒක යක්ෂා වාසයක්. මොන වාසයක්ද? යක්ෂා වාසයක්. හේතුව එහෙන් මෙයා පිච්චෙනෝ එහෙන් අරය පිච්චෙනවා. ඒ දරුවෝ ඊට පස්සේ බය වෙනවා. දරුවෝ මොකද වෙන්නේ? අම්මත් දේශයෙන්, තාත්තත් දේශයෙන්, දරුවොත් දේශයෙන්. ඒකට ගෙදරට හරියටම හරි නේද? හරියටම හරි. ඉතින් ඒක හරි අමුතුවෙන් කියන්නේ ඒ ගෙදරට යක්ෂ වෙනවයි කියලා අමුතුවෙන් කියන්න ඕන. ගෙදර ඉන්න ඔක්කොම යක්ෂයෝ අපැටව තමයි ඉතින්. ඒ නිසා අපි නේද මොකද තරහ ගන්න යක්ෂයෝ හිටියොත් ওই ගෙදරට කිට්ටු වෙනවා. ඒ කියන්නේ සමහර අයට මේ ලුණු ටිකක් මදි වුණොත් ඇති. මොකද්ද උපදින්නේ? දේශේ. ඉතින් ඒ නිසා ඒ ආකාරයට මේක මහා පුදුම භයානක ධර්මයක් පින්නතුනේ. ඒ ආකාරයට අපිට හිතා ගන්න බැරි ආකාරයට අපි අසහායටපත් කරනවා. ඒ නිසා ඒක තේරුම් ගන්න. ඒ නිසා දැන් තමන් මේක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඊට පස්සේ හිතේ මේ ධර්මතාවය උපදිනකොට ටික ටික ප්‍රහාණය කරගන්න මහන්සි වෙන්න. ඒක තමයි මේකෙන් කරගන්න තියෙන එකම දේ. හැබැයි ඒක කවදාවත් එකපාරට නැති වෙන්නේ නෑ. ඒක මතක තියාගන්න. ඊළඟ දේ තමයි පින්නතේ හදිස්සියෙන් හරි දැන් අපි දන්නවා සමහර පවුල් වල මහතුරු හොඳටම බොනවා. ඊට පස්සේ ගෙදර ආපු ගමන් නෝන අල්ල ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මහත්තේ එනකොටම නෝන ඉන්නේ මොකින්ද? බයි.
එතකොට මහත්තයාත් දේශේ. නෝනාත් දරුවෝ යනවා ගෙදර අත්හැරලා කැලේට. එතකොට දරුවෝ දේශේ. ඉතින් බලන්න. ඉතින් මේ දේශයේ සත්‍යයේ සතුට නැති කරපු ආකාරය තමයි මේකේ පේන්නේ. ඊට පස්සේ දැන් එක ළමයි මම මේ අභිධර්ම උගන්වද්දී පින්නතුනේ අඩුම ඉගෙනගත්තේ 3 වසරේ ළමයෙක් පිළියන්දලදී. ඉතින් එයාට මේ විස්තරේ මම මෙහෙම කිව්වම එයා කියනවා එයා මගෙන් අහනවා ඇවිල්ලා පන්ති ඉවර වෙලා හාමුදුරනේ කොටියෙක් යනවා මුවෙක් අල්ලගන්න. කොටියක් දේශේ මුවෙක් දේශේ නේද? එතකොට පින්නතුනේ හරිනේ. ඒ ළමයට තේරුණා මොකද්ද? කොටියා ගා යන්නේ රෞද්‍ර දේශේ. මුවාට තියෙන බය එකක් දේශේ. ඌත් එකයි මුත් එකයි. එහෙනම් පින්නතුනේ බය වුණා කියලා ගැලවීමකුත් නෑ. බය වුණා කියලා ගැලවීමකුත් නෑ. ඉතින් ඒ නිසා ඒක 3 වසරේ ළමයටත් එහෙම තේරුම් ගන්න පුළුවන් නම් මේ පින්නතුනේ මේක විවිධ පැති වලින් තේරුම් ගන්න පුළුවන් පින්නතුනේ. ඊළඟ දේ තමයි ඇත්තටම අපේ ජීවිතවලදී පින්නතුනේ අපේ ගෙදර ජීවිතවලදී අපේ පුංචි කාලේ ඉඳලා තනිකරම තිබුණේ දේශය. දැන් අද මේ ධර්මයේ දැනගත්තට පස්සේ කල්පනා කරලා බැලුවම දේශය තමයි අපේ ගම්මාන වල වැగిරෙන්නේ. ඒක අපේ ගම්මාන විතර නෙවෙයි අනිත් ලංකාවේ තියෙන අනිත් තැන් වලත් එහෙමම තමයි. අපේ තාත්තා මේ පුංචි කාලේ අපි පොඩි කාලේ පින්නතුනේ වෙඩි 20 ගාණක් තියලා මැරුණේ. ඒතර අපේ තාත්තගේ පවුලේ අය මට නිතරම කිව්වේ ඔබ කොහොම හරි ඉගෙනගෙන පලිගනි. එක්ක පෑනෙන් පලිගනි එක්ක කොහොම හරි මරලම දාපන්. එතකොට අපිට පුංචි කාලේ නිතරම අහුනේ පලිගන්න කියන දේවල්. එතකොට අපිට පෙන්නනවා මේ තමයි තාත්තා මරන්න උදව් කරපු අය මේ අය තමයි කියලා. එතකොට පින්නතුනි නිතර ඒ අය දකින්නකොට මොකද්ද උපදින්නේ? ද්වේෂය. ඉතින් මට පුංචි කාලේම තිබිච්ච අදහස තමයි අනිවාර්යයෙන්ම පලි ගන්නවාම තමයි. ඊට පස්සේ මොකද වුනේ? අපි ඊට පස්සේ මොකද තවත් තාත්තලා නැති වෙච්ච අය අපිට තරුණ කාලේ හම්බ වෙනවා. හම්බ වුණාම මොකද හමුදාව තමයි යන්න හොඳම තැන. ගියා T56ක් හරි මොකක් හරි අරගෙන ආවා. ඉවරයක් කළා දැම්ම එකපාරට පොලිසියට බාර වුණා. නැත්නම් වෙඩි තියාගත්තා. ඔහොම තමයි ගොඩක් අය කතා වෙන්නේ. ඒතකොට මේ කතාවෙන් හැම වෙලාවකමද ඒ ගැන හිතන හැම වෙලාවකින්ද මොකද්ද උපදින්නේ? ද්වේෂය. එහෙනම් පින්නදී අපේ හිතේ මොන මහා පුදුමාකාරට ද්වේෂය වර්ධනය වෙනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැනගත්ත දවසේ තමයි මම දැනගත්තේ මේක මේ තරම භයානක දෙයක්. එදාම මම ඒ ඇත්ත එක තියෙන ද්වේෂය අත්හැරලා දැම්මා. එදාම ඒක අත්හැරලා දැම්මා. එදා ඉඳලා අද දක්වා වෙච්ච සහනය මෙතකයි කියලා කියන්න බෑ. ඒක මෙතකයි කියලා කියන්න බෑ. දැන් මෙතන පින්නතුනේ ඒ තරම්ම සමහරට ජීවිතයේ අත්දැකීම් තියෙන අය ඇති. සමහරට ඒ තරම් නැත්. සමහරට තමන්ගේ ওই JVP කාලේ යුද්ධ කාලේ ඇදගෙන ගිහිල්ලා මරා දාපු අය ඇති. ඒතකොට ඒගොල්ලෝ හැමතිස්සෙම ඒව දකින්නකොට මොකක්ද ඇති වෙන්නේ? දේශය. ඒතකොට ඒ අම්මා තාත්තා මැරෙනකම්ම ඉන්නේ දේශය. ඒකයි මම මේ කතාව කියන්නේ. ඔහු ඒ අම්මා තාත්තා හිතන්නේ ඒක හොඳයි කියලා. මගේ දරුවා මැරිච්ච වීම ගැන කනගාටු වීම, පසුතැවිලි වීම හොඳ දෙයක් කියලා. නමුත් එයා දන්නේ නැහැ එයා මරණයේදී විනාශ කරන්න ওই සිතුවිලි ටිකම තමයි කියලා. ඒතකොට ඒගොල්ලෝ ඒ අම්මා තාත්තට ඒ දරුවගේ ෆොටෝ එක දකින්න වෙලාවට ඒ වගේ සිදුවීමක් රූපවාහිනී විස්තර කරන වෙලාවට කවුද මතක් වෙන්නේ? තමන්ගේ එක්ක නැති වුණු සහෝදරයා. එක්ක නැති වුණු දරුවා. එක්ක ඒ වගේ තමයි. එතකොට පින්නතුනේ මේ ඒ වගේ කවුරු හරි ඉන්නවනම් එයා මොකද්ද කරන්න ඕන? එයා දැනගන්න ඕන තමන්ගේ හිත ඊට විනාශයකට බොහෝ කාලයක් ගිහිලා ඉක්මනට ඒ කනගාටුව නැති කරගන්න පින්න. නැත්නම් ඒකම තමයි ඔබට මරණයේදී විශාල අයහපතක් සිද්ධ කරන්නේ. ඊළඟට තව මෙතන ඇති එච්චර පීඩන වලට ලක් වෙලා නැහැ ජීවිතේ. නමුත් සමහර අයට ඇති කාට හරි සමාව දෙන්න බැරි උදවිය. එහෙම අය ඇති. එතකොට එයා ගැන හිතන වෙලාවට, එයා දකින වෙලාවට මොකද ඇති වෙන්නේ? සමහර නැන්දම්මලා ලේලිලාට ඇති. ලේලි නැන්දම්මලාට ඇති. එතකොට ඒවා දකින වෙලාවට හිතන වෙලාවට මොකද වෙන්නේ? ඇති වෙන්නේ මොකද්ද? දේශය. ඔබට කවදාවත් යහපත පිණිස පවතින්නේ කවදාවත්ම යහපත පිණිස පවතින්නේ නැහැ. ඒ නිසා ඒ අදහස් පිළිබඳ ඉක්මනට අත්හරින්න. ඒ ඔහුන් වෙනුවෙන් නෙවෙයි කා වෙනුවෙන්ද? ඔබ වෙනුවෙන්ම වෙන්නේ. ඒක ඉක්මනට ඒ දේශය අත්හරින්න තියෙන හොඳම දේ මොකද්ද? සමාව දීම. තමන්ගේ හිතේ දේශය නැති කරගන්න තියෙන හොඳම දේ මොකද්ද? මේ මුළු බුද්ධ ශාසනයම නිතරම සමාව දෙනවනේ. දැන් බලන්න ශික්ෂාපදයක් කරනවා සමාව දෙනවා. මේ බුදුරජාණන් වහන්සේ කව කාට හරි බැන්නොත් ඒ දෙන්න ගෙනල්ලා දඬුවන්නේ නැහනේ. ඔබ මෙයාගෙන් සමාව ගන්න. ඒකනේ කරන්නේ. ඒතර මේ කමම කියන බුද්ධ ශාසනයක වැදගත් දෙයක්. ඉස්සෙල්ල ඔබට විරුද්ධ අදහස් වලට සමාව දෙන්න. සමාව දීලා අදහස් ඉක්මනටම හිතින් හිත් පරම්පරාවෙන් අත්තරින්න නැත්නම් ඔබට බොහෝ කාලයක් අයහපත පිණිස පවතී. මට ওই බෞද්ධ නාලිකාවේදී පින්නතුනි මේ අවුරුද්ද නෙවෙයි මීට කලින් අවුරුද්ද මට මතක ධර්ම දේශනාවට ආරාධනා කර අම්ම කෙනෙක්. ඒ ගාල්ලටම ඇවිල්ලා ආරාධනා කරේ. ඉතින් මම මේ බුද්දිස්ට් එකට යනකොට ඉතින් මම ධර්ම දේශනාවට සූදානම් වෙලා ගියා. එතකොට ඒ ධර්ම දේශනාව තියන්න හේතුව තමයි මොකක්ද? තාත්තා ඒ කියන්නේ ඒ අම්මගේ මහත්තයා නැති වෙලා ඒකට පින් අනුමෝදන් කිරීම සඳහා. එතකොට එයාගේ දරුවා 5 දෙනෙක් විතර හිටියා. ඒ 5 දෙනාම ඇවිල්ලා හිටියා. හැබැයි එක්කෙනෙක් කතා කරන්නේ නැහැ.
උඹට තේරුණා එළියේ ඉන්නකොට ඒ අම්මා මට ඇවිල්ලා කිව්වා හාමුදුරනේ මේ ඔක්කොම මාත් එක්ක හිතවත්. හැබැයි මේ අක්කයි මල්ලි කතා කරන්නේ නැහැ. හේතුව ඉඩම් කෑල්ලක ප්‍රශ්නයක්. මොකක් ප්‍රශ්නයක්ද? ඉඩම් කෑල්ලක ප්‍රශ්නයක්. දැන් මට තේරෙන ගස්සනෝ පුප්පනකොට මට තේරෙනවා. ඉතින් මං කෙලින්ම ධර්ම දේශනාව මාරු කරා. මට දැන් තේරෙන්නේ අම්මා කිව්වා මෙන්න මෙහෙම ස්වභාවයක් අපේ පවුලේ තියෙනවා. ඊට පස්සේ මම ඒ දේශනාවේ තනිකරම කරේ දේශයයි මෛත්‍රියයි ගැන. ඉතින් කාට හරි මං කිව්ව සමාව දෙන්න බැරි නම් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන ඔහු කොච්චර අපහසුතාවලට ඔහුමපත් වෙනවද? එහෙනම් අපිට කවුරු හරි සමහර අයට තරහක් ඇත්තේ පොඩි ඉඩම් කෑල්ලකට. සමහර අයට පුංචි දේපලකට. සමහර අයට රත්තරන් බඩු ටිකට. සමහර අය ජීවිතේ මේ පුංචි ප්‍රශ්නයක් තමන්ගේ මාන්නේ නිසා ඇති වෙච්ච ප්‍රශ්නයක්. ඒ නිසා ඔබ මේ වගේ ප්‍රශ්නවල ඉන්නවනම් ඒ ගැන මතක් වෙන සෑම වෙලාවටම උපදින්නේ මොකද්ද? දේශය. ඒක ඔබගේ චිත්තසංතානය කවදා හරි විනාශ කරන ඒ බව නම් නැති කරන්න පුළුවන් කම නැහැ. ඉතින් මේ දේශනාව මම ඒකටම මේව කළා කිව්වේ. ફોකස් කළා තමයි කිව්වේ. ඉතින් අන්තිමට අවසන් වෙනකොට මම කිව්වා කාට හරි සමාව දෙන්න බැරි නම් තව කෙනෙකුට. ඒනම් ඇවිල්ලා මොකද්ද? එයාට නම් යහපත් හිතක් කවදාවත් ඇති කරගන්නවා කියන එක ලේසි දෙයක්. ඇයි සමාව දෙන්න බැරි නම් එයා ඉන්නේම මොකකින්ද? දේශේ. එයාගේ යහපත් හිතක් ඇති වෙන්නේ. ඉතින් ඒක වාසනාවට පින්නතුනි. ඒ අම්මා ඊට පස්සේ සති දෙක තුනකට පස්සේ මාව බලන්න ආවා. ආව සල්ලිත් අරගෙන ආවේ. ගාල්ලේ හදන එකට. ඇවිල්ලා කිව්වා හාමුදුරනේ අවුරුදු ගණනාවකට පස්සේ අක්කයි මල්ලි කතා කරා. එහෙනම් පින්නද ඒ අයට ඊට කලින් මේ දේශයේ ආදීනවේ තේරුනේ නැහැ. ඒ නිසායි ඒගොල්ලෝ ඒව තුල ජීවත් වුනේ. ඒක නොදන්නකම. ඒ නිසා කාට හරි දේශයේ ආදීනවේ තේරෙනවා නම් ඔබ ඒ තීන කෙනාට ඉක්මනට සමාව දෙන්න. ඒ සමාව දීම තුළ හොඳම යහපත සිද්ධ වෙන්නේ කාටද? ඔබට. ඔබයි දේශයෙන් මිදෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නොත් මෙන්න මෙහෙම සිදුවීමක්. මහණෙනි මගේ අනුශාසනාව කවුරු හරි පිළිගන්නව නම් ඒක සූත්‍රයේ නම තමයි කකචූපම සූත්‍රය. මොන සූත්‍රයේද? කකචූප. මහණෙනි මගේ අනුශාසනාව කවුරු හරි පිළිගන්නව නම් මොකද්ද කියන්නේ? මගේ අනුශාසනාව කවුරු හරි පිළිගන්නව නම් ඔබලා කවුරු හරි දෙන්නෙක් ඇවිල්ලා අනිත් පැත්ත හරවාවි. ඒ හරවලා ඉවර වෙලා තව දෙන්නෙක් ඇවිල්ලා ඔබලා කියතෙන් අදීවි. එතකොට පින්නතුනේ අනිවාර්යෙන් තරහ යන එක වළක්වන්න පුළුවන්ද? නෑ. අනිවාර්යෙන්ම තරහ. හැබැයි ඔබ මගේ අනුශාසනාව පිළිගන්නවා නම් අර අල්ලගෙන ඉන්න දෙන්න කෙරෙහිත් අර කියතෙන් කපන දෙන්න කෙරෙහිත් ඇති වෙන දේශසිතවිලි තිබිරි ගෙයිම මරා දාන්න. ඒකකටවත් හිතේ ජීවත් වෙන්න ඉඩ දෙන්න එපා. එහෙම වුණොතින් හදිස්සියෙන් හරි ඔබ ඒ අවස්ථාවේ තරහ ඇති කරගත්තොතින් ඔබට මගේ ශාසනය සම්පූර්ණ කරන්න වෙන්නේ නැහැ. එහෙම ඒ මගේ අනුශාසනාව කවුරු හරි පිළි අරගෙන කියතෙන් අදිද්දිත් එහෙම කවුරු හරි කරොත් ඊට පස්සේ ඒකෙන් මරණයටපත් උනත් මේ ගෞතම බුදු ශාසනයෙන් බොහෝ දෙයක් කරගත්තා වෙනවා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒක කකචූපම සූත්‍රයේ කොහොම පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ඒතර පිළිවෙල අපි දන්නවා අපේ ජීවිතයේ කියතෙන් අදිද්දි ඉවසන එක ලේසි දෙයක්ද? ලේසි දෙයක් නෙවෙයි. පිළිවෙල අපේ ජීවිතේ එහෙනම් බුදුරජාණන් වහන්සේ කියතෙන් අදිද්දිත් අපිට දේශය අත්හරින්න කියනවනම් ඇයි එච්චර බර කළා කියන්නේ? මේ දේශය යහපත් දෙයක් නෙවන නිසා පිළිවෙල. දේශය යහපත් දෙයක් නම් එහෙම කියන්නේ. අපි පින්නතුනි පාරේ යනකොට වාහනේ පොඩ්ඩක් ගාවගෙන ගියොත් මොකද කියන්නේ? අම්මා තාත්තා සුවපත් වේවා. එහෙනම් අපේ අඟ කියතෙන් කැපිලා නැහැනේ. එහෙනම් අපිට අපේ අඟ කියතෙන් කපනකොට අපි මොන දේවල් කියාවිද? එහෙනම් අච්චර බරපතල ලෙස දේශයේ පෙන්වනවා ඒ වගේ සුළු දේවල් ඉක්මනටම අයින් කරන්න ඕන. ඒකට හොඳම දේ තමයි දැන් අපි පුරුදු වෙලා තියෙන දේ තමයි අපි කවදා පාරේ නිවැරදි විදියට යනවද අපි කවුරුත් අපිත් වැරදි කරන. එහෙනම් අනිත් අයත් වැරදි කරනකොට මොකද වෙන්නේ? සුවපත් වේවා. ඒක තමයි කියන්නේ. ඉස්සර තරහ එනකොට මොකද කියන්නේ? සුවපත් වේවා. ඉතින් වෙන කියන්න දෙයක් නැහැ. දැන් අරක තරහ අරගෙන ඒක වාහනෙත් ඉවරයි. අනිත් පැත්තෙන් හිතත් ඉවරයි. දෙකම ඉවර කරගන්න හොඳ නැහැනේ. එකක් ඉවර කරගන්නවා, එකක් හදා ගන්න. ඒ නිසා අපිට හොඳම දේ තමයි තරහ යන වෙලාවට කියන්න තියෙන එකම දේ තමයි මොකද? සුවපත් වේවා. එතකොට පිළිඳ මේ වෙලාවට හරි මෛත්‍රී සිතක් හිතේ ඇති වෙනවා. ඒ නිසා අයිත් තරහ යනවා. සුවපත් වේවා. ඊට පස්සේ අර වරද්ද කළා එනෝ කට ගහ ගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ සුවපත් වේවා දෝරේ ගලාගෙන ඊට පස්සේ මොකද වෙන්නේ? ඉතින් අන්න ඒ අවස්ථාවේදී මේ බුදුරජාණන් වහන්සේ මේ අනුශාසනාව සීකරන. ඒ වෙලාවට හිතන්න මොහු මගේ ඇඟ කියතෙන් කැපුවේ නැහැ. මොහු මගේ කිසිම අවයවයකට හානි කරේ නැහැ. එහෙනම් ඊට වඩා අඩු දෙයක් මෙතන වෙලා තියෙන. එහෙනම් මම මේකට තරහ අරගන්න හොඳ නැහැ කියලා කකචූපම අවවාදේ මතක තියාගෙන ජීවිතේ අමාරු අවස්ථා සියල්ලම පින්නදී දේශයෙන් මුදව ගන්න පුළුවන්. මේ වගේ තව එච්ච බුද්ධ කාලේ සිදුවීමක්. පින්නද අපි දන්නවා උදේනි රජුරවන්ට බිසවරු කීප දෙනෙක් හිටියා. එන් එක්කෙනෙක් තමයි කවුද? මාගන්ධිය.
මාගන්ධියා කියන්නේ කවුද? මේ පිනුතුන් දන්නවනේ. බුදුරජාණන් වහන්සේ කිව්වා මං ওই කලේ ওই අසුචි කලේ පයින්වත් ස්පර්ශ කරන්නේ. අන්න ඒ වෙලාවේ හදාගත්තම එක මට මෙහෙම කිව්ව නේද මං දවසක පාඩම උගන්වන්න. කාටද දේශ කරේ? ලෝතුරා බුදුරජාණන් වහන්සේ. බුදු මොකද්ද මේ වගේ ලස්සනට ඉන්න මම පබාවති ඉන්න මට කිව්ව අසුචි කලයක් කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා අම්මයි තාත්තයි මෙයාගේ අනාගාමී වුණා. මෙයා බුදුරජාණන් වහන්සේ ගාවට යන කිසිම කෙනෙක් එක්ක දකින්න වෙලාවට මොකද්ද උපදින්නේ? ද්වේෂය. බුද්ධ කියන වචනේ ඇති වුණත් ඒ ගෑණි ගිනි ගන්නවා. එතකොට මොකද්ද වෙන්නේ පුණ්‍යතින්? මෙයා ගිහිල්ලා මෙයාට කාට අගබිසවක් වුණේ? උදේනි රජුරුවන්. ලස්සනයිනේ. ආයිචාරා රායි වුණත් දේශය ඇති වුණොත් කර කියා ගන්න දෙයක් නැහැ. ඉතින් මොකද වෙන්නේ පුණ්‍යතින්? අර ගිහිල්ලා බිස වුණා. මෙතන මේ හිටිය සාමා කියලා සාමාවතී කියලා තවත් බිසවක්. මෙන්න මෙයා මේ සාමාවතී මොකද වුනේ? අර කුජුත්තරා උපාසිකාවේ පිහිටෙන් බුදුරජාන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන්න උනා. දැන් මේ සාමාවතී ශ්‍රාවකයන්ට දන් දෙන්න යනවා. දැන් කාටද? මාගන්ධියාට දකින්න වාරයක් ගානේ තරහා දායි. ඒක මොකද්ද එතකොට මොන සිද්ද පහල වෙන්නේ? දේශසිද්ද. ඉඳහම් මම බොලාට හොඳ වැඩක් කරන්නම් කියලා හිතා. උදේනි රජුරු පිට වෙලා ගියා. බොහෝ කාලයකින් එන්නේ නැහැ කියලා මාගන්ධියා දැනගත්තා. අන්න දැන් මාගන්ධියානේ රැජින මොකද නෑදෑය ඔක්කොම කරන්නේ කවුරු කියන දෙද? මාගන්ධ. කිව්වා නෑදෑයට මුන් ටික ගිනි තියලා මරන්න ඕන. දැන් අර සාමාවතී ඇතුළු 500ක්ම පින්නතුනේ ඒ කියන්නේ එක ශාලාවක ධර්ම සාකච්ඡා වෙනවා. ධර්මයේ බණ භාවනා කරන. ඒ වෙනකොට මහා දරකොට ගෙනල්ලා ගොඩ ගැහුවා එළියට යන්න බැරි වෙන්නේ. බැහැරලා ඔක්කොම අතන ඉඳදී මොකද වෙන්නේ? ගිනි තෙව්වා. කොහොමද ඉතින් උදේනි රජුරවන්ට ආරංචි වෙන්න නෙවෙයි වැඩේ කරේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අර ඔක්කොම අර ශාලාවට ගිනි ගත්තා. ඒ රාජශාලාවට ගිනි ගත්තා. ගිනි ගන්නකොට අර ඔක්කොම කාන්තාවන්ට ඇතුළේ ඉන්න මොකද උනේ? ධර්මය අමතක වුණා. මොකද්ද අමතක වුනේ? ධර්මය. ඉතින් දැන් ගින්දර පිච්චෙනවා දකින්නකොට මොකද්ද ඇති වෙන්නේ? බය ඇති වෙන්නේ. මොකද්ද ඇති වෙන්නේ? මාගන්ධියාකෝ මෙන්න මේක තමයි අපි මේ පුරුදු පුහුණු කර ධර්මයේ අපි ඇත්තටම හිටියද නැද්ද කියලා බලන්න පුළුවන් අවස්ථාව. ඔබත් මමත් අපි හැමදෙනාම දන්නවා මේ දේ කරේ කවුද? මාගන්ධියා. දැන් ඔබ මාගන්ධියා කරේ ඔබට එන කිසිම දේශසිතක් තියාගන්න එපා. එහෙම වුණොත් බුදුරජාණන් වහන්සේ අවවාද පිළිගන්න අය වෙන්නේ නැහැ. තව ගිනි ජාලා ඇවිලිලා ගියා. බේරෙන්න කිසිම මගක් තියුන්නේ නැහැ. ඒ ගින්දර එකපාරට අර කොණ්ඩ වලට කඩා වැටලා කොණ්ඩ ගිනි ගත්තා. ඒ ගින්දරෙන් වෙලිලි ගියා. මේ හැම චිටි ගාලා ලේ රත් වෙලා පුපුරන්න ගත්තා. සාමාවතීගේ වචනේ හරර 500 මොකද කරන්නේ? හිතේ ඇති වෙන හැම දේශයක්ම මෛත්‍රියෙන් ප්‍රහාණය කරනවා. මෛත්‍රියෙන් ප්‍රහාණය කරනවා. අර 500ම ඒ ගින්නට අහු වෙලා මැරුණා. ඒ 500 මේ ගින්නට අහු වෙලා මැරුණා. එතකොට පින්නතුනි මොකද වුනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සාමාවතී තාමත් දක්ෂ කෙනෙක්. හේතුව මොකද? මෙච්චර පීඩණයකට අහු වෙද්දිත් මේ සාමාවතී ධර්මය අත්හැරියේ නැහැ. මොකද දේශය ඇති කරගත්තේ නැහැ. ඒ 500 දෙනා අපින අදට දිව්‍ය ලෝකෙක ඉපදිලා දෙනවා. තාමත් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා ඒ දිව්‍ය ලෝකෙට දවස් 6මාරයි. දවස් කීයද? 6මාරයි. එතකොට මේ සාමාවතී ඇතුළු 500ට ඒ තරම් යහපත් උපතක් හදලා දුන්නේ කවුද? මෛත්‍රිය. දේශය ඇති කරගත්තා නම් අද කොහෙද? නිරේ. අද දේශය ඇති කරගත්තා නම් කොහෙද? නිරේ. එහෙනම් පිනොදනි අච්චර පිච්චෙද්දි දේශය ඇති කරගත්තොත් කවුද පරාද වෙන්නේ? තමන්මයි පරාද වෙන්නේ. තමන්මයි බොහෝ කාලේ ගිනි ගොඩකට වැටෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ එහෙම කරන්න කිව්වේ ඇයි? තමන්ට තියෙන ඉහළම යහපත තමයි දේශය නැති කර ගැනීම. ඒක සාමා ඇතුළු 500 කරා. ඉතින් ඒ විස්තරය බුදුරජාන් වහන්සේ දේශනා කළා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාම ඒත දග්ග තනතුරක් පිරෙනවා. ඒත දග්ග කියන්නේ නැවත ගෞතම බුදු සාසනය ඒ වගේ කෙනෙක් පහළ වෙන්නේ නැහැ. ඒ මොකද? මෛත්‍රී විහාරී අතරින් මේ ගිහි අය අතරින් කවුද අග්‍ර වෙන්නේ? සාමාවතී අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ ඒත දග්ගම් භික්කවේ කියලා මේ ගෞතම බුද්ධ ශාසනය අග තනතුරක් දුන්නා. ගෞතම බුද්ධ ශාසනයක තනතුරක් ලැබෙන එක ලේසි දෙයක්. බුදුවරුන්ගේ ශාසනයක ප්‍රදාන කියන්නේ සියලු එතනින් එහාට උපදින කිසිම මිනිසෙට ඒ වගේ හිතක් අයි ලබා ගන්න පුළුවන්කම ඒකෙන් සාමාවතී අග්‍ර වුණා පින්නද. ඉතින් එතකනේ දේශය අත්හැරීම නිසා ඒ තරම් විශාල සපතකට සාමාවතී ගියා. ඊළඟ අනිත් කෙනා කවුද? මාගන්ධියා. උදේනි රජුරවන්ට මේ හෙව්වා සිකියුරිටි එක දානකොට කවුද මේක ගේම් ෆයිල් ටික හංගලා තියෙන්නේ? මාගන්ධියා. අල්ලගත්ත නෑදෑයෝ ඔක්කොම ටික. අල්ලගෙන පොළවේ වලවල් හැරුවා. වලවල් හාරලා මොකද කරේ? ඒවයි බැස්සුවා. බස්සල ඉවරලා ඇත්තු ගෙනල්ලා නගුල් හයි කරලා අර පොළවේදීම හැවා දාලා. දොර පිනෝදනි මාගන්ධියාට ඒ තරම් විපතකට යන්න උනේ ඇයි? අර බුදුරජාණන් වහන්සේත් එක්ක තීච දේශය අත්හැරියේ නැති නිසා. දේශය අත්හැරියේ නැති නිසා. අන්තිමට දැන් එතකොට ඒක කරපු උදේනි රජුරවන්ට මොකද වෙන්නේ? එයා කරන්නේ මෛත්‍රියෙන්ද? දේශය. එහෙනම් උදේනි රජුරවන්ගේ උපතත් ලේසි වෙන්නේ
නැහැ පින්න. මනුස්සගා දැන් මේ ධර්මතාවයට දඬුවම් දුන්න කියලා රජතුමාට ගැලවෙන්න පුළුවන්කම රජතුමාටත් ඒ විපාක කර්ම ස්වභාවය එහෙම තමයි. ඒක තමයි නිසා තමයි කිව්වේ කර්මය දැලක් කියලා. එහෙනම් මෛත්‍රියෙන් හිටපු කෙනා කර්මයෙන් ගැලවුණා. දේශයෙන් බලන හැම කෙනාම කර්මයට කොටු වුණා. ඊළඟට මොකද මරණයට පස්සේ ගිහිල්ලා අදටත් මාගන්ධිය ඇතුළු නෑදෑ උපදිච්ච නිරේට තාමත් එක දවසක් ගෙවිලි ඉවර වෙලා ඒ නිරේ කාලේ එක දවසක් ගෙවිලි ඉවර වෙලා නැහැ පින්නේ. එතකොට ඒ තරම් භයානක විපතකට මාගන්ධියාට යන්න උනේ ඇයි? මේක වචනයක් අත්හරින්න බැරුව මේ අසූචි කලයක් කියන වචනේ අල්ලගෙන ඇති කරගත්තු දේශය නිසා. ඒ දේශය ඇති කරගත්තේ මහා ගුණවතෙක් එක මේ සාමාන්‍ය පුද්ගලයෙක් එක්ක නෙවෙයි. නිසා ඒකේ විපාකයක් මහා බරපතල එකක්. මේ කල්ප අවසන් වෙනතුරු සමහරවිට මාගන්ධියාට නැවත මනුස්ස භවයකට එන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි අන්න ඒ තරමට අපිට මේ වටිනා දේවල් සියල්ලම නැති කරලා දාන්න පුළුවන් හැකියාව තියෙන කාටද? දේශයට. දැන් මේ මගේ ජීවිතේ මම මේ උදාහරණ වශයෙන් කියන්නේ මේ පින්නතුන්ට ඉගෙන ගන්න මේ මෝඩකම්. මට මේ ජීවිතේ නැති වෙච්ච හැම දෙයක්ම නැති වුණේ දේශේ ඉපදිච්ච වෙලාවට. මම මේක හොඳටම දන්නවා. ඉතින් ඒවා උදාහරණ වශයෙන් කියනකොට හෙටේලි වෙනකන් කියනවා. මගේ යම් පින්නතුනි මගේ ජීවිතේදී නැති වෙච්ච දේවල් තියෙනවා. මේ ජීවිතේ යම් ඉලක්ක වලට ගිහලා ඒ නැති වෙච්ච හැම දෙයක්ම නැතුණේ දේශේ නිසා. මොකද දේශය ඇති වෙලා වෙලාවට මේ හාමුදුරුව නෙවෙයි. එතකොට මොකද වෙන්නේ? ඉන්නේ කවුද දන්නේ කවුද කියලා දන්නේ නැහැ. විඩේ උනාට පස්සේ තමයි හිතෙන් ඉවසුවනම් හොඳා කියලා. ඒ නිසා අපිට දේශය ඇති වෙච්ච වෙලාවට අපි කරන ක්‍රියන දේවල් වලින් අපේ ජීවිතේ විශාල දේවල් නැති වෙන්න පුළුවන්. ඒක තමයි ඇත්තම දේ. අපි මහා බොහෝ කාලයක් මහන්සි වෙලා යම් ඉලක්ක වලට යනවා. යම් අවස්ථාවක දේශය ඇති වෙලා අපිට ඒක ඉවස ගන්න බැරි වුණොත් ඒ අවුරුදු ගානෙම මහන්සි එකපාර වතුරේ යවනවා. එකපාර වතුරේ යවනවා. ඒ නිසා අපිට මේ පරලෝකේ විතරක් නෙවෙයි දේශයෙන් නැති කරන්නේ මොකද්ද? මෙලොවත් විනාශ කරනවා. මේ ලෝකෙත් විනාශ කරනවා. නිසා ඔබ බලන්න ඔබට යම් දේවල් ජීවිතේ අහිමි වුණා නම් එක එකක් හේතුවක් වෙන්නේ නැති මේ දේශය නිසා. දේශය නිසා අපි කරන කියන දේවල් දන්නේ නැහැ. ඒ නිසා දේශයට අපි ඉඩ දුන්නොත් පින්නතුනි අපේ පරලෝක විතරක් නෙවෙයි විනාශ වෙන්නේ. මෙලොවත් විනාශ වෙනවා පින්න. ඒ නිසා අපි මම සරල උදාහරණ කියන්න. දැන් කාට හරි මාධ්‍ය සාකච්ඡාවට දේශපාලනඥයෙක්ට ඇවිල්ලා තරහ ගියාම ගහ ගන්නවා. ඒ දෙන්නගේ පෙතුරුවප ඉවරයිද නැද්ද? ඉවරටම. හැබැයි ඒගොල්ලෝ සාමාන්‍ය වෙලාවට ගහගන්නේ නැහනේ. ඒගොල්ලෝ ඒ අවස්ථාවේ දේශ ඉවර ගසගත්තේ නැති නිසා ඒගොල්ලොන්ට ජීවිතේ කවදාත් මකා දාන්න බැරි අඩුපාඩුවකට ලා වෙනවා. මම තවත් ඒ වගේ උදාහරණ. උදාහරණ මෑත කාලේ තමන්ගේ දුවට දඬුවම් කරා කියලා ගුරුවරියා දන ගැස්සුවා. ඒ දේශපාලඥයන්ගේ ජීවිතේ ලබාගත්තු සියලු දේවල් එකපාරටම නැති වෙන තත්යකටම පත් වුණා. ඒ වෙලාවේ ඒක ඉවසුවා නම් ඒ දරුවා වෙනුවෙන් ආපු දේශසිත ඉවසුවා නම් ඔහුට ඒ කිසිම සංසිද්ධියකට මුහුණ දෙන්න දෙන්නේ නැහැ පින්නතුනි. ඒ නිසා බලන්න මේ භෞතික ජීවිතේ පවා ඉතා විශාල දේවල් දේශයේ විසින් නැති කරනවා. ආධ්‍යාත්මික ජීවිතය ගැන කවර කතාවද? නිවන පවා ආවරණය කරලා දානවා පින්න. ඒ නිසා මොකද්ද හිතන්න ඕන? යම්කිසි දේශයක් ඉපදුනා නම් ඒකට ජීවත් වෙන්න ඉඩ දෙන්න එපා. බුදුරජාණන් වහන්සේ කියන තිඹිරි ගෙයි මරන්න. තිඹිරි ගෙයි කියන්නේ මොකද්ද? උපදින තැන. තිඹිරි ගෙයි කියන්නේ මොකද්ද? උපදින තැනම මැරිය යුතු ධර්මයක් තමයි මොකද්ද? දේශය. ඔබ වෙන කවුරුවත් මරන්න ඝාතනය කරන්න යන්න එපා කියනවා. ඔබ ඔබේ දේශයම මරා දාන්න. අපි දන්නවා මේ ලංකාවට මේත කාලයේ වෙද්දී අපි මේ නිදහසේ බණ ඇහුවට මීට අවුරුදු 5කට 6කට කලින් එහෙම යුගයක් තිබුණේ නැහැ පින්නතුනි. එතකොට අපි දන්නවා හැම තැනම බෝම්බ පිපිරුවා. එහෙනම් මේ රටම හිටියේ බයෙන්. එහෙනම් රටම හිටියේ මොන සිත් වලින්ද? දේශ සිත් වලින්. ඊළඟට අපි දන්නවා ඒකට හේතු ප්‍රධාන හේතු හොයාගෙන යනකොට ඒකට ප්‍රධාන හේතුව ප්‍රභාකරන් කියන මිනිස්සෙක්. ඒ මිනිස්සයාට යම් දවසක අරමුණක් ආව මේ සිංහල ජාතියෙන් පරිගන්න ඕන. එතකොට පිළිදේ ඒක මොකද්ද? රෞද්‍ර දේශය. එතකොට ඒ අරමුණ ඉෂ්ට කරගන්න ඡන්ද චිත්ත විරිය විමර්ශන ඔක්කොම යොදාගත්තා. ඒ යොදාගෙන මොකද එයා සංවිධානය වුණා. එයා ඒක ජාත්‍යන්තරව පැතිරෙව්වා. එයා ඒ දෙමළයි කෙනේ ಜಾති සියල්ලටම දුන්නා. ඔබල විනාශ කරන අය තමයි සිංහල අය. ඒ නිසා මොකද ඊට එරෙහිව සංවිධානය වුණා. අදටත් අතපය අහිමි වෙච්ච අය දෙමළ සිංහල ભેදයකින් නැතුව ඉන්නවද නැද්ද? ඒ මිනිස්සයාට ඒ ඉපදිච්ච දේශේ ඒ කාලෙදිම නැති කරගත්තා නම් එහෙනම් මේ රටට මෙහෙම විපතක් වෙන්නේ නැහැ වෙන. ඒ නිසා දේශයට බුදුරජාණන් වහන්සේ කියන්නේ හිතේ ඉඩ දෙන්නොත් ඒක දලුලා වැඩෙනවා. ඒක මොකද්ද වෙන්නේ? මහා දලුලා වැඩෙන වෘක්ෂයක් බවට පත් වෙනවා. මහා වෘක්ෂයක් හැදෙනවා ලේසියෙන් කපල ඉවත් කරන්න පුළුවන්කම. එහෙනම් මේ මිනිස්සෙගේ හිතේ ඇති වෙච්ච දේශය දලුලා වැඩුණා. වැඩුණාට පස්සේ ඒක දැකපු සිංහල මිනිස්සුන්ට මොකද උනේ? මුන් තමයි අපිට දෙමළු තමයි අපිට ඉන්න විරුද්ධ කාර්ය අපි සංවිධාන විවිධ රජයන් ඊට සංවිධානය වුණා. අන්තිමට මහා යුද්ධයක් ඇතුණා. ඒ යුද්ධේ කරන වෙලාවට පින්නතුනි මොකද වෙන්නේ? කවදාවත් මෛත්‍රියෙන් යුද්ධ කරන්න පුළුවන්ද? මෛත්‍රියෙන් යුද්ධ කරන්න බෑ. ඒ නිසා පින්නතුනි මොකද වෙන්නේ? ඊටා විශාල වශයෙන් මේ මිනිස්සුන්ගේ චිත්තසංතානයේ දේශය ඇතිලා ඒගොල්ලෝ නැති වුණා. මේ අයගේ චිත්තසංතානයේ දේශය ඇතිලා මේගොල්ලෝ නැතු. මෙච්චර ගාණක් මැරුවා කියලා ටීවී එකේ යනකොට අපිට මොකද්ද වෙන්නේ? සතුටුයි.
අන්න අපි මේ සතුට වෙන්නේ මොකකටද? ද්වේෂයෙන් සතුට වෙනවා. මොකකින්ද සතුට වෙන්න පින්නතුනි? ද්වේෂයෙන්. එතකොට පින්නතුනි එයා කාට යුද්ධයක් කියලා කියන්නේ රටකට විශාල වශයෙන් දේශසිත පහළ වෙන දෙයක්. දැන් අපි දන්නවා අපි ප්‍රවෘත්ති බලනකොට කවුරු හරි දූෂණය කරා කිව්ව ගමන් අපිට තරහ යනවද නැද්ද? තරහ යනවා. එනවා පින්නතුනි අපිට මොන සිද්ද පහළ වෙන්නේ? දේශසිත. එහෙනම් ওই මාධ්‍ය පත්තර කියනකොට වැඩිපුරම පහළ වෙන සිත් මොනවද? දේශසිත. ඒ නිසා ඔබ ටීවී බලන්න එක ප්‍රශ්නයක් නැහැ. ඔබේ හිත ගැන අවධානයෙන් ඉන්න. ඔබගේ වටිනා කාලයෙන් පැය භාගයක් ටීවී එකට දීලා පැයක් ටීවී එකට දීලා ඒ වෙලාවෙත් රැස් කරගන්නේ මොකද්ද? අකුසල්. එහෙනම් ඒව ගැන උපේක්ෂාවෙන් බලන්න. ඒ ඇති වෙන ඒ දේවල් බැලුවට කමක් නැහැ. උපේක්ෂාවෙන් බලන්න. ඒ වෙලාවේ හිතේ දේශය පැනගෙන ඔබ ඒ වෙලාවේ මේක නැති කරගන්න. නැත්තම් ඒ විශාලම අයහපත සිද්ධ වෙන්නේ කවුද? ඔබටම තමයි පින්නතුනේ. ඒක තේරුම් ගන්න. නිසා මේ හැම පැත්තෙම කියන්නේ ඔබට හිත මේකක් අහලා එක මොහොතක් හරි ඔබ දේශයේ ගලව ගත්තොත් ඒකත් ඔබට බොහෝ කාලයක් යහපත පිණිස පවතින නිසා පින්නතුනේ. නිසා මේ ගැන ඕන තරම් කියන්න පුළුවන්. නමුත් දැන් මේ පින්නතුන්ට මම හිතනවා මේක ප්‍රමාණවත් කියලා. වෙලාව කීයද? 8යි. නිසා මම අද තවත් විස්තරයක් සක්කාය දිට්ඨිය කියා දෙන්න හිටියේ. නමුත් ඒකට කාලේ නැහැ පින්නතුනේ. තවත් මේ වගේ සිද්ධියක් පැහැදිලි කරන්න. එතකොට පිළිඳ බුදුරජාණන් වහන්සේ බුද්ධ අවවාදයෙන් කකචූපම අවවාදයේ දීලා තියෙන අච්චර දෙයක් ජීවිතේට වෙද්දිත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නම් මොකද්ද කරන්න ඕන? මෛත්‍රී කරන්න ඕන කියලා. මොකක් කරන්න ඕනද? එහෙනම් අපිට පිළිඳ එකපාරට මෛත්‍රී කරන්න බෑනේ. එකපාරට මෛත්‍රී කරන්න පුළුවන් කමක් නෑ. ඒකට මොකද්ද වෙන්න ඕන? පුරුදු පුහුණුවක් තියෙන්න ඕන. මොකද්ද තියෙන්න ඕන? ඒක නිසා තමයි මම මේ පින්නතුන මේ දේශය විස්තර කරන්න මේ වගේ දේවල් ජීවිතේ භයානක පැති තියෙන නිසා තමයි ඕවා ලියන්න කියලා කිව්වා. කටපාඩම් කරන්න කිව්වා. හේතුව තමයි ඔබට ඒව නිසා පුංචි හරි සහනයක් ජීවිතේට ලැබෙන නිසා පින්නතුන. ඊළඟ තමයි මේ සිදුවීම සිද්ධ වුණේ පින්නතුනේ යුද්ධ කාලේ වෙච්ච සිදුවීමක්. අපි දන්නවා මේ යුද්ධ කාලේදී LTTE එකේ ආයත තිබුණ මේ කිල්නොච්චි වදකාගාරය. ඒක විශාල කොන්ක්‍රීට් තට්ටු වලින් හදලා එහෙම තිබිච්ච වදකාගාරයක් දැන් ඕනනම් ගිහිල්ලා බලන්න පුළුවන් මේ පැති වලට. ඒතර පිළිතුර මේ වදකාගාරයේ තිබුණේ හමුදාවෙන්, ඒ කියන්නේ යුද්ධ හමුදාව හරි නාවික හමුදාව හරි එයා හම්බ වෙන අය මොකද වෙන්නේ? ඒවට ගිහිල්ලා ඒගොල්ලෝ මරන්නේ. ඒගොල්ලෝ තියාගන්නවා. තියාගන්න හේතුව ග්‍රිඩ් අංක ගන්න. ඒ කියන්නේ එයාලට ඕන සිටියන් කෑම් කඳවුරු තීන තැන් වල ලබා ගන්න පුළුවන් මේ අයගේ දත් වලින්. ඒතර මේ අහුවෙච්ච අය ලේසියෙන් කියනවද? කියන්නේ. මේ අහුවෙච්ච කිසිම කෙනෙක් ලේසියෙන් කියන්නේ. එතකොට මේවා ඉතා මේ පුංචි කාමර කිසිම ආලෝකයක් මේවට වැටෙන්නේ නැහැ. මේ ලංකාවේවත් මේ කියන්නේ අපේ රජයටවත් නැහැ මේ වගේ සිරගෙවල්. මේවා යටින් කැමරාවක් දාන්න පුළුවන් තැනක් තියෙනවා. මේ ආකාරයට 26 දෙනෙක් මේවායි සිර කරලා ඉඳලා තියෙනවා. එතකොට පින්නතුනේ මේ කඳවුර බාරව හිටපු කෙනා යුද්ධයෙන් පස්සේ තිරිකුණාමලේදී අත්අඩංගුවට ගත්තා. එතකොට එයා කිව්වා මේ කඳවුර වල දීපු දුක. එයා තමයි බාරව ඉඳලා තියෙන්නේ. මේ කාගෙන් හරි ඒගොල්ලන්ට අවශ්‍ය තොරතුරක් ගන්න ඕනොත් ඒ ආය එළියට අරගෙන අහනවා. ඇහැලා කිව්වේ නැතුණා මොකද වෙන්නේ? ගුද මාර්ගයට PVC බට දාලා කටුකම්බියක් අරගෙන අර බඩවැල් කරකවනවා කියනවා. එතකොට ඒ වගේ භයානක ස්වභාවයක් තමයි යුද්ධ කියලා කියන්නේ. සූනෙමේ ඒ වගේ යුද්ධකදී ඒ වගේ ඊට වඩා දේවල් සිද්ධ වෙනවා. එතකොට පින්නොතනේ ඒ සමහර වෙලාවට ඒත් දුන්න නැත්නම් ශරීරයේ සියුම් වලට විදුලිය කාන්දු කරනවා. එතකොට ඒ ආකාරයට දවසට එක වේලක් කන්න දෙන්නේ. ඒ කන්න දීලා ලේ ගන්න අවශ්‍ය වෙලාවට ලේ ගන්නවා. ඉතින් ඒ ආකාරයට ඉතාමත් දරුණු දුක් දීපු තැනක් තමයි කිල්නොච්චි වදකාගාරය කියලා කියන්නේ. ඉතින් අවසානයේ අපේ හමුදාවයයි මේ පැත්ත අත්පත් කරගෙන එනකොට මේ කඳවුර බාර හිටපු කෙනාට අන ලැබෙනවා මොකද්ද? මේ කිසිම කෙනෙක්ට පණ පිටින් යන්න තියන්න එපා කියලා. ඉතින් මේ අය මොකද කරන්නේ? දෙන්න එළියට ගෙනල්ලා පිටිපස්ස රත් දෙක තියලා වෙඩි තියලා තියෙනවා 26 දෙනාටම. එයා කියපු විදියට. ඊට පස්සේ ඒවා ගිනි තියලා අර කොළපාට බෑග් වලට දාලා වලලා දාලා තිබුණේ. ඒ භස්ම අවශේෂ පින්නතුනි ගොඩගත්ත යාගෙන් අහගත්තු තොරතුරු මත. ඒක තමයි කිල්නොච්චි වදකාගාරයේ අඳුරු කතාව. එතකොට පින්නතුනේ ඒ වෙලාවට අපි මේකක් ඇතුළේ ඉන්න මිනිස්සෙක් තනි කරම ඉන්නේ මොකකින්ද? ද්වේෂය. ඒතර මේ වගේ කෙනෙක් හදිසියෙන් හරි එළියට ඇවිල්ලා අර වගේ කෙනෙක් හම්බුනොත් ලේසියෙන් අත්තරින්නේ නැහැ පින්නතුනේ. ඉතින් ඒ නිසා ඒ වගේ. නමුත් මේ කිල්නොච්චි වදකාගාරයේ තියෙන මේ කතාව නෙමෙයි මෙතනට වඩා ලස්සන කතාවක් මේකේ තියෙනවා පින්නතුනේ. මේ පින්නතුනේ අද ඕක බලන්න ගියොත් ඕක ටෝච් එකක් අරගෙන ඇතුළට ගියොත් පින්නතුනේ මෙන්න මේ බිත්ති වල තියෙන ඉරි ඇඳලා. ඒ ඉරි ඇඳලා තියෙන්නේ මේගොල්ලොන්ට මේ අය එක්කෙනා එළියට අරගෙන තියෙන දවස් 14ට එක වතාවක්. දවස් කීයට එක වතාවද? ඉතින් ඒක දැනගෙන තියෙන්නේ මේගොල්ලෝ ඉරි ඇඳලා තියෙනවා 14ක්. ඒව මෙහෙම අතගාලා තමයි ඒව ගණන් අරගෙන තියෙන්නේ ඊළඟ කවදද ආයිත් එළියට යන්න තියෙන්නේ කියලා සුළු වෙලාවකට හරි. එතන මේ බිත්තියේ ලියලා තියෙනවා මට මෙවන් දුක් දෙන අය පවා නිදුක් වේවා. නිරෝගී වේවා. සුවපත් වේවා කියලා. සිංහලෙන් ලියලා තියෙන පින්නොද. එතකොට මෙන්න මේ ඇතුලේ ඉඳලා තියෙන කෙනෙක් කවුද? ලෞතුරා බුදුරජාන් වහන්සේගේ අහලා දැනගත්ත කෙනෙක්.
එයාට තේරිලා තියෙන කවදාවත් මේකෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ නෑ. මේක ඉන්න කාලේ හරි දේශයෙන් හිටියොත් ඊළඟ භවයටවත් යහපතක් වෙන්නේ නෑ. පින්වතුනි එහෙනම් එයා බුදුරජාන් වහන්සේ අවවාදය අරගෙන එයා ලියලා තියෙනවා මට අපිට මෙච්චර වේදනාව දෙන මේ අයට කවදාවත් මෙවන් දුකක් නොවේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. පින්වතුනි එහෙම හිතක් හදාගන්න එක ලේසි දෙයක්ද? ලේසි දෙයක් නෙවෙයි. අපිට මේ පුංචි දෙයක් අත්හරින්න බෑ. එහෙනම් පින්වතුනි සැබෑ බෞද්ධයෙක් වීම ලේසි දෙයක් නෙවෙයි. එහෙනම් මේ වගේ කෙනෙක් සැබෑ බෞද්ධයද නැද්ද? සැබෑ බෞද්ධයෙක්. එහෙනම් පින්වතුනි ඔහු දිව්‍ය ලෝකේ ගියා කියලා අමුතුවෙන් කියන්න ඕනද? අමුතුවෙන් කියන්න ඕන. ඔහු බොහෝ කාලයක් ඒක පුරුදු වෙච්ච බවයි බිත්ති දැක්කම පේනවා පින්වතුනි. එහෙනම් අපිට පින්වතුනි අපි මේ වගේ දරුණු අපි PVC බටයක් බුද මාර්ගෙන් ඇතුල් කරලා කටුකම්බි වලින් අපේ බඩවැල් කරකවල නැහැ. අපිට ඊට වඩා සුළු ප්‍රශ්න අපේ ජීවිතේ තියෙන්නේ. ඒවට අපිට දේශය අත්තරින්න බෑ කියන්නේ අපිට බෞද්ධයෙක් වීම ලේසි දෙයක් නෙවෙයි කියන එක. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම කියන්නේ බෞද්ධයෙක් වීම ලේසි දෙයක් නෙවෙයි. ඊට පස්සේ මේක පින්නතුනේ මේ ඕස්ට්‍රේලියාවේදී සිද්ධ වෙච්ච දෙයක්. අපි දන්නවා ඕස්ට්‍රේලියාවේ මේ කාලේ විදේශික ජාතිකයන් පවා මේ ධර්මයේ පින්නතුනේ තියෙන මේකේ තියෙන වටිනාකම දැකලා අනුගමනය කරන භාවනාවට යොමු වෙච්ච කාලයක් මේ වකවාන. ඕස්ට්‍රේලියාවට ඒ රටේදී පින්නතුනේ එක්තරා ඒ කියන්නේ අන්‍ය ආගම ක්‍රිස්තියානි ජාතික කෙනෙක්ට එයාට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ රටට ගිය සාමින් වහන්සේලාගෙන් අහන්න ලැබුණා. ඒකේ උගන්වන වැදගත් දෙයක් තමයි මෛත්‍රිය. ඕනම ආගමක කෙනෙක්ට මෛත්‍රිය ගැන කතා කරොත් හිත යනෝනේ පින්නතුනේ. වෙන අන්‍ය ආගමිකෙක් වෙනවා මෛත්‍රිය ගැන විස්තර කරොත් අපේ හිත ඒකට හැදෙනවා. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ පිවිතුරු ලෙස මේ කියපු මෛත්‍රිය මෙයා ජීවිතේ යම් පුරුද්දක් වශයෙන් පුරුදු පුහුණු කරා. එතකොට මෙයා ආගම මාරු කරපු කෙනෙක් නෙවෙයි. මෙයා අර ඒක හොඳ දෙයක් නිසා මොකද වෙන්නේ? ඒක පුරුදු පුහුණු වුණා. පිටින් මෙයාගේ වැඩ කරේ පතලක. පතලක් කියන්නේ ඒ කියන්නේ පතල් කියලා කියන්නේ ගල් අඟුරු මේ වෙහි ගල් අඟුරු කියන්නේ පොළොවේ සිදුරක් හදලා බොහෝම යටට ගිහිල්ලා කඩා ගන්න දෙයක් තමයි ගල් අඟුරු කියලා කියන්නේ. ඉතින් මේවා වැඩ කරන්න පිළිදෙන කණ්ඩායම් ටීම් තමයි යන්නේ. ඉතින් මුලින් 8 දෙනෙක් ගියොත් ඒ 8 දෙනා වැඩ කරලා උඩට ආවට පස්සේ තමයි අනිත් ටීම් එක යන්නේ. ඒක ෂිෆ්ට් ක්‍රමයට යම් කිසි පැය 12ට පැය 16ට ඒ වගේ වැඩ කරන ක්‍රමයක් තියෙනවා. මේ ගල් අඟුරු කඩලා මේ සිදුරෙන් උඩට ගන්නවා. එතකොට පිළිදෙන මේ ගල් අඟුරු කඩනේ ආකාර තුල මේ රේල් පීලි හයි කරලා තියෙනවා. ඒ ඩක්කු හයි කරලා තියෙනවා. ඒවට ගල් අඟුරු පුරවනවා. ඒව උඩට ගන්නවා. ඒක තමයි ක්‍රමය. එතකොට මේ පල්ලෙහා අන්තිමට වැඩ කළා අන්තිමට එන්නේ මෙතනින් නායකයා තමයි උඩට නගින්නේ. නායකයට තියෙන කාර්යය තමයි එහාට මෙහාට යන ඩක්කු ස්වයංක්‍රීයම නතර කරලා එන්න ඕනේ. එයා ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද ඊළඟ අය බහින්නේ රේල් පීලි උඩට. ඉතින් පින්නතුනි මේක නායකයෙක්ට අමතක වුණා. මොකක්ද මේක කළා එන්න තමන්ගේ රාජකාරිය කළා එන්න. ඊළඟට බහින්නේ අර මෛත්‍රිය පුරුදු කරන ඒ අන්‍යාගම ජාතිකය තමයි ඊළඟ ටීම් එකේ ලීඩර්. එයා බහින්නේ කොතනද? අර මතට බහැපු ගමම්ම ඒ ට්‍රොලි ඒ ඩක්කුවක් එයාගේ කකුල් දෙක උඩින් යනවා. එයාට සිහිය එනකොට ඕස්ට්‍රේලියාවේ ඒ කියන්නේ රෝහලක තමයි එයා ඉඳලා තියෙන්නේ. තාමත් ජීවතුන් අතර ඉන්න දෙයක් කෙනෙක්. ඉතින් මේ ඕස්ට්‍රේලියාව කියන්නේ අපේ වගේ මේ සල්ලි දීලා නීතියෙන් ලේසියෙන් බේරලා යන්න බෑ. එතකොට ඒ රටවල් වල තියෙන මානව හිමිකම් උපරිම. එතකොට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? අර ගල් අඟුරු බලාගාරට විරුද්ධව එක පැත්තකින් නඩු වැටෙනවා. අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? අර ඒ තමන්ගේ ඩියුටිය කරපු නැති කෙනාට අඩු වැටෙනවා. රක්ෂණයට ඉතා විශාල මුදලක් ගෙවන්න වෙනවා මේ සම්බන්ධව. එතකොට ඒ විතරක් නෙවෙයි අර තමන්ගේ රාජකාරිය කරපු නැති කෙනාට ඉහළ වන්දියක් කියලා මෙයාට නඩු දෑමේ හැකියාවකුත් පවතිනවා. ඉතින් මෙයාට සිහිය එනකොට මෙයාගේ කකුල් දෙක ජීවිතේ නැහැ. කකුල් දෙකයි කවදාවත් සදාටම ලැබෙන්නේ නැහැ. ඉතින් වටපිට බලනකොට හැම කෙනාම දුකින් ඉන්නවා. අන්න ඒ වෙලාවේ මේ මිනිස්සය කියනවා ඔබ කවුරුවත් දුක් වෙන්න එපා. මම මේ ඉගෙනගත්ත ධර්මයේ දැන් තමයි මට තේරෙන්නේ. මම හිතුවේ මට කකුල් දෙකක් නැතුව ජීවත් වෙන්න බැරි වෙයි කියලා. හැබැයි මට දැන් තේරෙනවා මට කකුල් දෙකක් නැතුව ජීවත් වෙන්න මම දන්නවා මේ සිදුවීමට කවුද මුල්ුණේ කියලා. ඔහුට කියන්න හිනහවකුත් අරගෙන මාව බලලා යන්න කියන්න. ඔහු සමග මගේ කිසිම තරහ වෛරයක් නැති බව ඔහුට කියන්න. එතකොට පිනොද එතන ලස්සන සිද්ධියක් තියෙනවා. උපතින්ම බෞද්ධ නෙවෙයි. හැබැයි හදවත බෞද්ධ වෙලාද නැද්ද? හදවත බෞද්ධ. අපිට සමහර ජීවිතේ ඔච්චර අපේ කකුල් අතපය අහිමි කරලා නැහැ. නමුත් සමහර දේවල් වලට අපිට සමාව දෙන එක ලේසි දෙයක්වත් නෙවෙයි. එහෙනම් පිනොතනේ ඔබම කල්පනා කරගන්න. ඔබ සැබෑ බෞද්ධයෙක් වෙනවද? එහෙම නැත්නම් ඔබට ඒ බෞද්ධ සැබෑ බෞද්ධයෙක් වෙන්න මරණතුරු එහෙම වෙන්නේ නැද්ද කියලා. ඔබ මරණතුරු දේශයේ බුදුරජාණන් වහන්සේ කී විදිහට ප්‍රහාණය කරන්න මහන්සි වෙන්නේ නැත්නම් ඒකට ඔබේ හිතේ ඉඩක් දුන්නොත් බුදුරජාණන් වහන්සේ කියන ඔහු මගේ ශ්‍රාවකයෙක් නෙවෙයි කියලා. එහෙනම් මේ ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය බුදුරජාණන් වහන්සේ ධර්මයේ නාමයෙන් ඇති කරනවා නම් ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මය නෙවෙයි. ජාතිවාදය ගැන යම් ගැටලුවක් ගත්තම ඔක්කොටම ඇති වෙන්නේ මොකද්ද? දේශය. එහෙනම් දේශය යම් ධර්මයක කියවෙනවා නම් ඒක බුද්ධ ධර්මය නෙවෙයි. ඒ නිසා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සම්පූර්ණ මෛත්‍රියෙන් පිරිච්ච දෙයක්.
ජාතිවාදය, ආගම්වාදය, වර්ගවාදය කිසිම දෙයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැහැ. ඒක සම්පූර්ණ මෛත්‍රිය. ඒක තමයි අර උපමා වලින් පෙන්වන්නේ. ඉතින් මේ ධර්මයෙන් පැවිදි වෙච්ච කෙනෙක් හරි වෙන කෙනෙක් හරි දේශය වපුරවන්න වගුරවා ගත්තොත් ඔහුට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න බොහෝම දුරයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඉතින් මේ හැම පැත්තෙම කිව්වේ පින්නතුනේ දේශයේ ආදීනවයත් මෛත්‍රියේ යහපතත්. ඒ යහපත අපිට පිරිසුදු ලෙස පෙන්වලා තියෙන කවුද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ඒ නිසා මේ පින්නතුන්ගේ ඇති වෙන යම් එක ජීවිතයේ ඇති වෙන දේශ මාත්‍රයක් හරි මේ ගැනීම ඔබට ප්‍රහාණය කරගන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා